ඒ ටික හදාගන්න ප්‍රශ්න 17ක් තියෙනවා 17ම කතා කරන්න බැරි වුණත් හරියට ප්‍රශ්න 10ක්වත් කතා කරා නම් සාමාන්‍යයෙන් මේ ගොඩ දාගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් කතා කරලා පොඩි තප්පර 10ක් 15ක් දෙන්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියා නම් අනිවාර්යෙන් මේ තප්පර 10 15 ඇතුළත ලියන්න. ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නේ අහන්න මේ විනාඩියක් දෙකක් ගියාට කමන්නේ මම කියන්නේ මේ තප්පර 10 ඇතුළතදී ඔයා ප්‍රශ්නේ පටන් ගන්න. නැත්නම් නිකම් වෙලාවට බොරු වලට වෙලාවක් දීලා තියන එක වැඩක් නෑ. මේ මොකද මේ ජෙනටික්ස් වල අවුල් තියාගෙන ඉස්සරහට යන්න බෑ. හරියට මේ ඔළුවට දාගන්න වෙනවා. හරියට ප්‍රශ්න 10ක් කතා කරත් ඇති මේ අහන ප්‍රශ්න ටික ඔළුවට යනවා. හරියට පළවෙනි ප්‍රශ්නේ ගමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ යම් පුද්ගලයෙක්ගේ ශුක්‍රාණුවක DNA ප්‍රමාණය 3.4යි 10 ග්‍රෑම්ද ප්‍රාක්කලාවකට මොහොතකට පෙර මෙම පුද්ගලයාගේ පරිණතක් මාසයිලයක DNA ප්‍රමාණය යහන්නේ. මේකේ පළවෙනියට ඔළුවට වෙන්න ඕනේ ශුක්‍රාණුවක DNA ප්‍රමාණය කියන්නේ. ශුක්‍රාණුවක් කියන්නේ X ගුණයි. එතකොට ඒකේ N 3.4යි 10 12 ග්‍රෑම් කියන්නේ. හරිද? මේ ප්‍රජනක සෛලය. ඊට පස්සේ අහන්නේ ප්‍රාක්කලාවට මොහොතකට පෙර පරිණත අක්මා සෛලය. ඊට පස්සේ අක්මා සෛලය. එහෙනම් අක්මා සෛලය කියන්නේ දෛහික සෛලයනේ. එතකොට ප්‍රජනක සෛලයකින් දෛහික සෛලයකට යනවා. එතකොට මේක දෙකෙන් වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ තව එකක් කියනවා ප්‍රාක්කලාවට මොහොතකට කන්දේ. කියන්නේ මෙයා දැන් සෛල විභාජනය වෙන්න යන්නේ. ප්‍රාක්කලාවේදී මතක ඇති ප්‍රාක්කලාවට කලින් කියනවා අන්තර් කලාවේ හරියටම ගියොත් S අවධිය. S අවධියේදී ආයෙත් වර්ණ දෙක දීකරණය වෙනවා විභාජනය වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පරිණත අක්මා සෛලයක ඒ කියන්නේ දෛහික සෛලයක තියෙන දෙකයි. එහෙම වුණා නම් මේක කිලිම දෙකෙන් වැඩි කරලා දාන්න දී. හරිද? හැබැයි මෙතන කියනවා ප්‍රාක්කලාවට මොහොතකට පෙර කියලා. ඒ නිසා ආයෙ මේක දෙකයි වෙන්නේ. දෙකෙන් වැඩි වෙනවා. හරියට ප්‍රශ්න නැහැ. එහෙනම් උත්තර එන්නේ 3.4 වැඩි කිරීම 10 12 වැඩි කිරීම 4 13.6 වැඩි කිරීම 10 12 නෑ කාටයි නොතේරෙන තරම් ප්‍රශ්නයක් තියෙනවද නෑනේ එහෙනම් දෙවෙනි එකට බලමු අපි දෙවෙනි එකේ ඉන්නේ මිනිසෙකුගේ බොකුටු කේස් ඍජු කේස් වලට ප්‍රමුඛයි. ඒ ඩීටේල්ස් ටික කොහෙන් හරි ඉගෙන ගත්තා නම් හොඳයි. බොකුටු කේස් ප්‍රමුඛයි ඍජු කේස් වලට. ඍජු කේස් සහිත පියෙකුට දාව බොකුටු කේස් සහිත මවකට උපන්. බොකුටුනේ ප්‍රමුඛ මෙතන ඉංග්‍රීසි අපිට දාමු නිකන් බොකුටුවේ ඩී කියලා දානවා. ඒවට ආයෙත් එහෙම දාලා ඕන නම් ඒක අපි ඉංග්‍රීසි කියවන්නේ දැන්. එතකොට කියන්නේ ඍජු කේස් සහිත පියෙකුට දාව. හරිද? එතකොට ඍජු කේස් සහිත පියා කියන්නේ එයාගේ අනිවාර්යෙන් ප්‍රවේශයිද දැන් ඍජු කේස් කියන්නේ නිවිලනේ. අර කියන්නේ එයාගේ අනිවාර්යෙන් සිම්පල් B වෙන්න ඕනේ. ඒක හරියි. ඊට පස්සේ කියනවා බොකුටු කේස් කියන මවකට. මෙයාට අපිට ධර්ම ප්‍රවේශයක් දාන්න බෑ. එයාගේ බොකුටු කේස් කියන නිසා අනිවාර්යෙන් කැපිටල් B එකක් තියෙනවා. ඉතුරු අකුර තාම කියන්න බෑ. හරි. ඊට පස්සේ කියනවා එයාගේ දරුවෝ ගැන බොකුටු කේස් සහිත පුතේකුයි ඍජු කේස් සහිත දුවක්. හරිනේ. පළවෙනියට ඔන්න ඔය අපිට ඔය දීලා තියෙන පොඩි ඡේද කෑල්ලෙන් ගන්න පුළුවන් ඩීටේල්ස් ටික ඔක්කොම දාගන්න ඕනේ. ඒ කියන්නේ කොහේ හරි ලියා ගන්න ඕනේ පැහැදිලිව බලපුවම තේරෙන්නේ. දැන් මෙතනින් ඍජු කේස් සහිත පියා කිව්ව ගමන් ඍජු කියන එක ඩිලීට් නිසා මෙයාගේ ප්‍රවේණිතාංශය ලියාගත්තා. බොකුටු කියන එකේදී මෙයාගේ කැපිටල් B තියෙන්න ඕනේ කියලා ඉතුරු අකුර දන්නේ නැහැ. ඒක හරි. මෙතන දැන් බොකුටු කියන එකෙත් මෙතන අපිට කැපිටල් B එක ලියාගෙන ඉතුරු අකුර දන්නේ.
ඊට පස්සේ මෙතන ඍජු කියන්නේ අනිවාර්යෙන් සිම්පල් බී ඍජු කියන්නේ නිලිනයි ඍජු නිලින ලක්ෂණය ආපුවම හරිම ලේසි කියා ගන්න අනිවාර්යෙන් නිලින ලක්ෂණ දෙක සමයෝගී කියලා තියෙනවා. එතකොට දැන් මේක බලලා ඉතුරු ටික පුරව ගන්න තියෙනවා. හරිද? මේ බලාගන්න පුරව ගන්න විදිය මේ පුරවුවට පස්සේ බලාගෙන වැඩක් නැහැ. මෙතන දැන් ඍජු කේස් සහිත දුවට මේ ඇලිල දෙක සිම්පල් බී එන්න ඕනේ පියාගෙනුයි මවගෙනුයි පියාගෙන් හරි පියාගෙන් කොහොමද සිම්පල් බී ඉක්මනට ගන්න තියෙන්නේ ඒක පියාගෙන් කොහොමද වෙන්න ඕනේ සිම්පල් බීම තමයි හැබැයි මෙයාගේ ඉතුරු බී එක ඇවිල්ලා තියෙන්නේ එහෙම බලද්දි මවගේ දැනට අපි දන්නේ එකයි එහෙනම් මෙයාට සිම්පල් බී එකක් එන්න නම් මවගෙත් අනිවාර්යයෙන්ම මෙතන සිම්පල් බී තියෙන්න ඕනේ හරිනේ ඒකෙන් හරි ඊට පස්සේ මෙතන බොකුටු කේස් සහිත පුතාට ගියපුවාම එයාගේ කැපිටල් B එන්න ඕනේ මේ දෙන්නයි කොහොමත් මවගෙන කැපිටල් B තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු එකේ නම් පියාගෙන් එන්න ඕනේ පියාගේ කොහොමත් තියෙන සිම්පල් B විතරයි එහෙනම් සිම්පල් B ඉන්න. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ උත්තර ටික බලමු. පළවෙනි උත්තරේ කියනවා පුතා විෂමයෝගී හා මව සමයෝගී කියලා. පුතා නම් විෂමයෝගී මව සමයෝගී නෑ. වැරදි. පුතා හා මව දෙන්නම සමයෝගී කියලා. and පුතා විෂමයෝගී sorry පියා සහ මව දෙන්නම සමයෝගී කියන බෑ මව විෂමයෝගී ඊට පස්සේ කියනවා පුතා සහ දුව සමයෝගී කියලා දුව නම් සමයෝගී පුතා විෂමයෝගී පුතා හා මව විෂමයෝගී කියනවා ඒක හරිනේ විෂමයෝගී කියන්නේ මේ පරස්පර ලක්ෂණ තියෙනවා ඇලිලා තියෙනවා ඊට පස්සේ පස්වෙනි එකේ කියනවා මව සමයෝගී හා දුව විෂමයෝගී කියලා මව සමයෝගිත් නෑ දුව විෂමයෝගිත් නෑ එතකොට උත්තරේ එන්නේ තුන්වෙනි එක පුතා හා මව විෂමයෝගී කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දැම්ම මොකද මේ ඔය ප්‍රශ්න තියාගෙන ඉස්සරහට කරගෙන යන්න බෑ ඊට පස්සේ ඔය දුරංග මොහොම වලට එහෙම යද්දි තව පැටලෙනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඉක්මනට නෑනේ හරි තුන්වෙනි ප්‍රශ්නේ තුනේ කියන්නේ මෑප් ප්‍රභේදයක උස ශාක ප්‍රමුඛයි මිටි ශාක නිලිමයි. එතකොටම දාගත්තා උස ශාක ප්‍රමුඛයි මිටි ශාක නිලිමයි. ඊට පස්සේ කහ පැහැති බීජ ප්‍රමුඛයි කොළ පැහැති බීජ නිලිමයි. කෙලින්ම මෙන්ඩල්ගේ ද්වන්ද්ව භූමියේ ගත්ත පරීක්ෂණ සමහරවල් තියෙනවා. එකක් කහ බීජ දරන ශාක දෙකක මුහුණකින් කහ පැහැති බීජ සහිත උස ශාක ශාක දෙකක් මුහුණ කරනවලු කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා කහ උස දරන ඒවා 296කුයි කොළ උස ඒවා 104කුයි ලැබුණා. හරි. ඊට පස්සේ දෙමාපිය දර්ශන ප්‍රවේග දර්ශනම අහන්නේ. ආ කියන්නේ මෙතන මුකුත්ම දීලා නැහැ. මේ වගේ අහන්නේ. හරි. දැන් එතකොට කහ උස කිව්වහම දාගෙන පළවෙනි පුළුවන් ටික දාගෙන ඉන්න. කහ කිව්වොත් අනිවාර්යෙන් කැපිටල් D තියනවා. හැබැයි මෙතන එක හරියටම කියන්න බෑ. sorry උස කිව්වොත් මෙතන කහ කිව්වොත් අනිවාර්යෙන් කැපිටල් Y තියනවා. මෙතන කොළ කිව්වොත් අනිවාර්යෙන් capital Y capital simple y කොහොමද කියන්න ඕනේ උස කිව්වොත් capital D කියනවා එකක් කියන්න බෑ හරි දැන් මේ ටික දාගෙන උත්තර වලින් තමයි ඉතුරු ටික ගන්නේ දැන් මෙතන තියෙන්නේ අනුපාතය 3ට 1 මෙතන ආසන්න අනුපාතය ගන්න ඔය ශාක මොක් කරලා හරියටම ගන්න තියෙන්නේ නැහැ ආසන්න අනුපාත තමයි ගන්න එතන මෙතන 300ට ආසන්න නැහැ මෙතන 100ට ආසන්න එක 3ට 1 අනුපාතයක් තමයි ඇදිත් තියෙන්නේ හරිනේ ඊට පස්සේ
මේක ඊට පස්සේ උත්තරත් එක්ක තමයි බලාගෙන යන්න දෙන්නේ. හරිද? මේකේ දැන් තේරෙනවනේ දෙපැත්තෙම උස තියෙනවා. උස තියෙන නිසා දෙපැත්තෙම කැපිටල් T තියෙනවනේ. ඒ කියන්නේ උස ඒවා විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන සිම්පල් T දෙකක් තිබිලා මිටි එක්කෙනෙක් වෙන්න බෑ. එක පැත්තක සිම්පල් T තියෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තේ සිම්පල් T තිබිලා මිටි එක්කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ දෙපැත්තෙම සිම්පල් T තියෙන උත්තර පළවෙනියට අයින් කරන්න ඕනේ. එහෙන් බැලුවොත් අයින් කරන්න පුළුවන් පස්වෙනි උත්තරේ අයින් කරන්න පුළුවන් තුන්වෙනි උත්තරේ අයින් කරන්න පුළුවන් නේ. ඔව් පස්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. හරිද? මේක ටිකක් අමාරුයි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන කොලෙන්න දෙපැත්තෙම සිම්පල් y තියෙන්න ඕනේ. දෙපැත්තෙම සිම්පල් y තියෙනවා වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තම සිම්පල් y නැතිවත් අයින් කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි එකත් අයින් කරන්න පුළුවන්. දැන් එතකොට පළවෙනි එක අයින් කරා 3 අයින් කරා 5 අයින් කරා. දැන් තියෙන්නේ 2යි 4යි. හරිද? දැන් 2යි 4යි වලින් මොකක්ද කියලා ගන්න මේ අනුපාතෙන් තමයි ගන්න වෙන්නේ. හරිද? දැන් 3ට 1 අනුපාතයක් වෙනවද ගන්න. මේක කෙලින්ම අර අපිට අකුරු දාගෙන යන්න බෑ. මේ දීලා තියෙන උත්තරත් එක්ක තමයි බලන්නේ. දෙකේ කියන්නේ මෙහෙම යන්න මෙතන ඉන්න. එතකොට මෙයා අනිවාර්යෙන් හදන්නේ ජන්මානු මේකනේ. මෙයාගේ ජන්මානු වර්ග දෙකක් හැදෙනවා. T කැපිටල් T කැපිටල් ලයි නැත්නම් කැපිටල් T සිම්පල් ලයි. මේ දෙක දැන් එතකොට මෙහෙම මුහුම් කරවුවොත් මෙයාගේ ඉන්නේ ජීවියෝ දෙන්නයි. හරිද? ජීවියෝ දෙන්නේ ඒ කියන්නේ ජීවියෝ වර්ග දෙන්නයි. එහෙම වුණොත් 3ට 1ට අනුපාතයක් ගන්න බෑනේ. 3ට 1ට අනුපාතයක් ගන්න 4ක්වත් දෙන්න ඕන අඩුම තරමේ. ඒ නිසා දෙකත් තොහොම්ම තියලා 4ට යන්න කොට. 4 වෙනි උත්තරේ. හරිද? 4 වෙනි උත්තරේ තියෙන්නේ එතකොට මෙයාගේ ජන්මන වල T වලිනවා මේ ජන්මන හතරම හැදෙනවනේ. මෙයාගේ ජන්මන දෙකක් හැදෙනවා. මේ මෙයාගේ. එහෙම වුණොත් මෙතන මෙයා කරවුවොත් එහෙම ඔක්කොම 8ක් වෙනවනේ. මේක මෙයාගෙන් මෙයා වෙන්න පුළුවන් මේ හතරම මෙයාගෙන් ගුණ කරලා ගන්නත් පුළුවන් මේ හතරම මෙයාගෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. එහෙම වුණොත් ජනිත වෙනවා 8ක්. හරිද? ජනිතය 8ක් එනවා. කලින් එකේ ආයේ දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි උත්තරේද හතරවෙනි උත්තරේද කියන එකනේ. දෙවෙනි උත්තරේ ආවේ ජනිතය දෙන්නයි. ඒක බෙදන්න බෑ 3ට 1 අනුපාතයක බෙදන්න වෙන ප්‍රශ්නයක් ආවා. හැබැයි ජනිතය 8 දෙනා බෙදන්න පුළුවන් 3ට 1 අනුපාතයට. 6ට 2. ඒ නිසා හතරවෙනි උත්තරේ ගන්න වෙන්නේ මේක පළවෙනියටම මෙතන අකුරු දාලා පුරවලා ගන්න බෑ. මොකද මේ එකම ශාකයක්වත් පළවෙනියට කියලා නැති නිසා. අන්තිමේටම තමයි මේ ප්‍රවේණි දර්ශ අනුපාත බලන්නේ. ඒ වගේම 3ට 1 සෙට් වෙන එක තමයි ගන්නෙ. උත්තරේ 4. ඒක ටිකක් අමාරුයි මේ මොකක් හරි ප්‍රශ්න තියනවා නම් කියන්නේ ප්‍රශ්න තියෙන්න ඕනේ නැත්නම් මේ ජෙනටික්ස් වල. සිත්ම ඔය මම T එක අයින් කරපු විදිය පොඩ්ඩක් කියන්න. කොතන මත් අර දෙපැත්තේ T දෙක පොඩ්ඩක් අර බලලා අයින් කරව අර උත්තර වලින් ඒක පොඩ්ඩක් අයින්. පළවෙනි එකද? දැන් ඉන්න හොඳයි මල්ලියා මේ කවුද කියලා මම දන්නේ අතවයිස් එකක් දන්නේ නැහැ මේක නැත්තම් ඉස්සරහට මේවා කරගෙන යන්න බෑ මේ පළවෙනියට T වල අයින් කරපෙන්න. මේ දැන් මේක කියන්නේ කහ ඒවත් ලැබිලා තින්නේ උස. කොළ ඒවත් ලැබිලා තින්නේ උසනේ. උස ඒවා විතරයි ලැබිලා තින්නේ. හරිද? ඒ කියන්නේ මේ දෙපැත්තෙන් කාගෙන් හරි මේගොල්ලොන්ට
මේ කැපිටල් T ඇවිත් තියෙනවා. හරිනේ. කැපිටල් T ඇවිල්ලා තියෙනවා. ඒක මම මාක් කරලා තියෙනවා. දැන් හිතන්නකෝ මේ දෙපැත්තෙම සිම්පල් T ආවා නම් දෙපැත්තෙම සිම්පල් T තියෙනවා. හරිද? දෙපැත්තෙම සිම්පල් T තිබ්බොත් මේගොල්ලොන්ගේ කොයි වෙලාවක හරි දැන් මේ 200 ගානක් 100 ගානක් කරනවානේ. මේ ඇවිල්ලා තියෙන ප්‍රතිනිධි එකක් හරි ඉන්න ඕනේ මේ මෙතන තියෙන සිම්පල් T එකට මෙතන තියෙන සිම්පල් T එකක් සෙට් වෙලා මිටි එකක් මේ දෙපැත්තෙම සිම්පල් T තිබ්බනම් කියලා හිතලා. තිබ්බනම් මේ පැත්තෙන් එන සිම්පල් T එකට මේ පැත්තෙන් එන සිම්පල් T එකක් සෙට් වෙලා අනිවාර්යෙන් මිටි ශාක එන්න ඕනේ. ඒනට මිටි ශාක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දෙපැත්තෙම සිම්පල් T නැහැ. එක පැත්තක තියෙන්න පුළුවන්. එක පැත්තක තිබ්බොත් අනිත් එක්කෙනා යා මේ ප්‍රමුඛ ලක්ෂණයේ කැපිටල් T එක වහලා ඇති. අපිට කියන්න තියෙන්නේ දෙපැත්තෙම සිම්පල් T නැහැ කියන එක තමයි මිටියව නැහැ කියන්නේ. එහෙම කරලා දෙපැත්තම සිම්පල් T නැහැ කියන එකෙන් තමයි පළ 3 වෙනි උත්තරේ 5 වෙනි උත්තරේ යන්නේ. හරිද? තේරුණාද? හරි thank you හරි. සාධියා මොකක් හරි පොඩ්ඩ අමාරුයි මේක නේද? තර්ක වලින් ගියේ නැත්තම් හරියන්නේ නැහැ. හරි නේ එහෙනම් හතරවෙනි ප්‍රශ්න බලමු. හතරේ කියන්නේ රතු මල් සුදු මල් වලට ප්‍රමුඛයි. රතු ප්‍රමුඛයි සුදු වලට. කොළ පැහැති බීජ ප්‍රමුඛයි. කහ පැහැති බීජ වලට කියන්නේ. පළවෙනියට දත්ත ටික පැත්තකින් ලියා ගන්න. එතකොට අපිට ආයෙ බලන්න ඕනේ නැහැ ප්‍රශ්නේ හරියම. ඊට පස්සේ කියනවා රතු මල් හා කොළ පැහැති බීජ සහිත මෑෂාකය. එතකොටම ප්‍රවේණි දර්ශය අපිට පුළුවන් ටික ලියා ගන්නවා. රතු මල් තියෙන කොළ පාට බීජ. රතු එකේ ඊළඟ රතු තියෙන නිසා රතු ප්‍රමුඛයි නිසා අනිවාර්යෙන් කැපිටල් R තියෙන්න ඕනේ. කොළ ප්‍රමුඛ නිසා අනිවාර්යෙන් කැපිටල් G තියෙන්න ඕනේ. මේ දෙක තාම කියන්නේ නැහැ. එයා මුහුම් කරනවා නිලීන සමයුග්මක මෑෂාකයක් සමග. අනිලීන සමයුග්මක. නිලීන කියන්නේ ඔක්කොම සිම්පල් ලකුණු. ගත්ත ගමන් පේනවා මේක පරීක්ෂා මුහුමක් කියලා. මොකද අපි නොදන්න ප්‍රවේණි දර්ශයක් තියෙන්නේ ඒක මේ දිත්ත සමයුග්මක නිලීන එක්ක මුහුම් කරනවා කියන්නේ පරීක්ෂා මුහුමක්. ඒතකොට තේින්ම මෙයාගේ මේක හොයාගන්නම තමයි මේක කරන්නේ. හරි. ඒකෙන් එනවා කියනවා රතු මල් තියෙන කොළ පැහැති බීජ තියෙනවා. රතු මල් තියෙන කොළ පැහැති බීජ තියෙනවා 152ක්. ඊළඟට කියනවා රතු මල් පහ බීජ. රතු නිසා කැපිටල් R තියෙන්න ඕනේ. කහ නිසා දැන් ටක් ගාලා කහකින් දාගන්න පුළුවන් අකුරු දෙකම සිම්පල් G කිය කහ නිලිමයි. 48ක් කියන්නේ. හරි මේකෙන් මේ ආසන්න වශයෙන් එකට එකයි කියලා මොකකටත් අරගෙන තියාගමු. සමහර විට ඕන වෙන්න පුළුවන් සමහර විට ඕන නැති වෙන්න පුළුවන්. දැන් තියෙන්නේ පුරව ගන්න තමයි. හරි. මෙතනින් මෙතනින් පටන් ගන්නවා. මෙතන සිම්පල් G ඇවිල්ලා මෙයා මේ බීජවල වර්ණය සම්බන්ධයෙන් නිලින එක්කෙනෙක් වෙලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් එක සිම්පල් G එකක් මෙයාගෙන් ඉන්න ඕනේ. ටිකක් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙයාගෙන් එනවා. දැන් කොහොමද දක්වන්නේ? දෙකම මෙයාගෙන් එන්න බෑනේ. එක ලක්ෂණයකට එක ඇලිලා ඉන්නේ. අහන අනිවාර්යෙන්ම මෙයාගෙන් මෙතන තියෙන්න ඕනේ සිම්පල් G. හරි. ඊට පස්සේ මෙතනත් පුරව ගන්න පුළුවන් කැපිටල් G එක මෙයාගෙන් ආවා. එතකොට මෙතන සිම්පල් G කියලා. මෙතනත් පුරව ගන්න පුළුවන් R එක මෙයාගෙන් ආවා. එතකොට සිම්පල් R මෙයාගෙන්. මේකෙත් එහෙම මෙතන ඔක්කොම ටික පුරව ගන්න පුළුවන්. දැන් හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා නේ. මේකට ගන්න වෙන්නේ දැන් මෙතන සිම්පල් R තිබ්බනම්
මෙතන සිම්පල් R තියෙන කෙනෙක් තිබ්බනම් මේ සිම්පල් R මේ සිම්පල් R එකතු වෙලා සුදු පාටක් කෙනෙක් ඉන්න බෑ. සුදු පාටනේ. ඔව්. හැබැයි සුදු පාට අය ඇවිල්ලා නැහැ. මේන් සිම්පල් R එනවා. මේ R වෙන්න හැමතැනකම සිම්පල් R එකක් ඉන්නේ මෙහි. මේ සිම්පල් R එකක් තිබ්බනම් මෙයාගෙන් අනිවාර්යෙන් සිම්පල් R වෙන්නේ. මෙයාගෙන් තිබ්බනම් මේ පොඩි ගානක් හරි එන්න ඕනේ. හරිනේ. ඒ නිසා මෙයාගේ සම්පූර්ණයෙන් කියන්නේ කැපිටල් R කියලාම ගන්න ඕනේ. මොකද මෙයාගේ සිම්පල් R තිබ්බනම් මේ පැත්තෙන් එන සිම්පල් R එක එකතු වෙලා අනිවාර්යෙන් සුදු එක තව මොකක් හරි මේ බීජ වල වර්ණයක් තියෙනවා. එතකොට උත්තරේට ගන්න වෙන්නේ පළවෙනි එක. තව පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා මේක මේ. කෙටි ක්‍රමයක් කියන්නේ මේකම හදන්න පුළුවන්. දැන් මේ ද්වංග මුහුණන්නේ තියෙන්නේ. ඕකම ඒකාංග මුහුණු දෙකකට කඩලා හදන්න පුළුවන්. හරිද? පළවෙනියට සලකනවා රතු. හරිද? පළවෙනියට සලකනවා රතු පාට. රතු පාට දැන් ගන්න වර්ණය සලකනවා. මේකෙදි දෙකේම ඇවිල්ලා තියෙන්නේ රතුනේ. රතු 100ට 100ක් ඇවිත් තියෙනවා. 100ට 100ක්ම රතු ඇවිල්ලා තියෙනවා. 100ට 100ක් රතු වෙන්න නම් සුදු ඇවිල්ලාම නේ. එහෙනම් මෙතන කැපිටල් R වෙනවා. මොකද මේ මුණොත් තමයි හැම ජනිතයටම මේ ප්‍රමුඛ ඇලිලෙන් එකක් හරි ගිහිල්ලා රත් මේ නිදින ඇලිලේ යටපත් වෙලා රතු පාට පෙන්වන්නේ. ඊට පස්සේ ගන්නවා බීජ වල පාට. බීජ වල පාට ගත්තාම මෙතන ඊට පස්සේ කියනවනේ කහයි කොළයි කියන. මේ දෙක එකට එකයි. මේ අමතර ක්‍රමයක් මේක ගොඩක් පුළුවන් වෙන්න ඕනේ මේක ගොඩ දාගෙන පුළුවන් නම් ඇති. එතකොට මෙයාගේ මෙහෙම එකට එකක් වෙන්න මෙයාගේ කහ වෙන්න නම් මේ පැත්තම G එන්න මේ පැත්තම G එන්න ඕනේ. අයින්දා එතන සිම්පල්. ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? උත්තරේ එන්නේ 1. 4ට උත්තරේ 1. ප්‍රශ්න තියෙනවා මොනවා හරි? මොකද මේ කොච්චර දුරට තේරෙනවද කියන එක මොකද මේවා ටෙක්නිකලි පොඩ්ඩක් අර ඔළුව පාවිච්චි කරන්න ඔක්කොම කටපාඩම් කරලා කරගන්න බෑ. ඒ නිසා මෙතන තේරෙන්නේ නැති දේක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න ඕන ප්‍රශ්නයක් අපිට පුළුවන් දෙයක් අනිවාර්යෙන් කියලා දෙනවා. මේක මෙතනදි ගොඩ දාගත්තේ නැත්නම් ආයෙ ඔයාලට පස්සේ බලද්දි මේ කොහොමද තේරෙන්නේ නැතුව යනවා. මොකද දැන් මම මේක හිස්තැන් එහෙම පුරවගෙන යන්නේ. හරිනේ. අවුලක් නැතුව එදිනේ කියන්නේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ. පහ දැන් මේ අර පොඩි කෙටි ක්‍රමයක් රිවයිස් කරන්නත් එක්ක මේ පහේ තියෙන්නේ මුහුණ A B B C C එක්ක ඊටස්සේ සම්පූර්ණ ඩිලිමිටින් ඒකෙන් අහන්නේ ඔක්කොම විෂමයෙන් මගේ එක්කෙනෙක් ඉන්න ඕනේ සම්භාවිතාවයෙන්. දැන් මේක සාමාන්‍යයෙන් ගන්නකොට දැන් අද ගන්න මුහුණේ තියෙන 50 කොටුවක් එහෙම ගහලා ගන්නකොට 50 කොටුවක් එහෙම ගහලා ගන්න ගියොත් ලක්ෂණ ඔක්කොම සෑහෙන වෙලාවක් යනවා ඕක මේ 50 කොටුවක් ගන්නොත් මේ පැත්තේ මේ සෑහෙන මේකට දාලා ඊට පස්සේ සෑහෙන කොටුවට මේ 50 කොටුවක් ගහන්න වෙනවා. මෙතනින් කොහොමද එන්නේ මෙයාගේ එක ජානේ ABC ජානේ විතර. හරි. මෙයාගෙන් එන්න ඕනේ එහෙනම් කැපිටල් අකුරු තුනම මෙයාගෙන් ඇවිල්ලා තියෙනවා. කැපිටල් අකුරු තුනම මෙයාගේ. මේ ජානේ තමයි මෙයාගෙන් එන්න ඕනේ. මේ දෙක මුහුණු වුණාම මේක එනවා. එතකොට මෙයාගෙන් එන මේක 100ට 100යි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ මේක විතරයි හැදෙන්නේ. දැන් මෙයා ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. මේ කැපිටල් අකුරු තුනම තියෙන මේ ජානය සම්භාවිතාවය කොච්චරද කියන්නේ. මගේ අර තියරි වීඩියෝ එක බලනවා නම් මම ඒකෙදි කියනවා මේකෙදි ටක් ගාලා ගන්න පුළුවන් මෙයා හදන ජන්මානු ගාන ගන්න පුළුවන් දෙකේ එන්නේ බලන්න. මේ කෙටි ක්‍රමයෙන් බැරිනම් බෑ මන්නේ ඉස්සරහට.
දෙකේ n වෙනි බලන්න. n කියන්නේ විෂම යුග්මක ලක්ෂණ ගන්න. හරිද? විෂම යුග්මක ලක්ෂණ ගන්න. එතකොට මෙයාගේ මේ ලක්ෂණේ විෂම යුග්මකයි. මේ ලක්ෂණේ විෂම යුග්මකයි. මේ ලක්ෂණේ විෂම යුග්මකයි. විෂම යුග්මක ලක්ෂණ තුනයි. එතකොට දෙකේ තුන්වෙනි බලය මෙයා හදන්නේ ගාන 8ක්. ගාන 8න් එකක් තමයි මේ ABC කියන්නේ. කැපිටල් ABC කියන්නේ ගාන 8න් එකක්. මේක නැත්නම් ජන්මාන උරා ඔක්කොම ඉතලා ගන්න යනවා සෑහෙන වෙලාවක් යනවා. අපිට ඕන එක ජන්මාන වෙන්නේ. මේ හදන 8න් එකක් තමයි මේ කැපිටල් ABC කියන්නේ. හරි? එතකොට මෙතනින් 8න් එකයි මෙයාගේ කොහොමද 100ට කියන්නේ? එහෙනම් එකයි නේද? එතකොට උත්තරේ එන්නේ මේ ඒ ජනිත ලැබෙන්න සම්භාවිතාවයේ තියෙන්නේ 8න් එකක්. කෙලින්ම සම්භාවිතාවයට බලපෑවේ මෙයා නෙවෙයි. මෙයා කොහොමද හදන්නේ 100ට මෙයා දෙන්නේ ඒ ජන්මානුව විතරමයි. එතකොට මෙයා මත තමයි සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ. මෙයාගෙන් එන්න ඕනේ කැපිටල් A කැපිටල් B කැපිටල් C කියන ජන්මාන. ඒ ජන්මානුවේ සම්භාවිතාවය තමයි හොයාගන්නේ. ඒ ජන්මානුවේ සම්භාවිතාවය හොයාගන්න සාමාන්‍යයෙන් පුළුවන් මේ ජන්මානුවේ ආතන ඔක්කොම ඒවා කියලා බලලා කීයක් ජන්මානු හදනවද ඒකෙන් එකයි කියලා ගන්න පුළුවන්. හැබැයි ගත්ත ගමන් මෙතන කෙටි ක්‍රමයක් තියෙනවා දෙකේ n වෙනි බලය දාන්න. ඒ කියන්නේ විෂම යුග්මක ලක්ෂණ ගන්න. හරි? අවුලක් තියෙනවා මොකක්ද? මම යාර කෙටි ක්‍රමයේ රිවයිස් කරන්නත් එක්ක දැම්මේ ඔබ. මට ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ 6 ශාක විශේෂයක ප්‍රවේණි මුහුමකදී කැපිටල් A සිම්පල් A නෙමෙයි කැපිටල් B සිම්පල් B ඇලියක සම්බන්ධයෙන් මේකේ පළවෙනියට දෙමාපියෝ දීලා නැහැ. දෙමාපියෝ දෙන්නේ නැතුව ප්‍රජනිතේ දීලා තියෙන හැබැයි ඔක්කොම මොනවාද ප්‍රජනිතේ තියෙනවා කියන්නේ? capital A simple A capital B simple B කියනවා. ඊට පස්සේ simple A capital B simple B කියනවා. ඊට පස්සේ capital A simple B simple B කියනවා. simple A simple B simple B කියනවා. හරි. දැන් මේ ටික බලලා මේ උඩේ දෙන්නම හදාගන්න තියෙන්නේ. මේක ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ ditth ප්‍රමුඛ ජනිතයන් විෂම යෝගිත සමයෝගී කියලා මේකෙන් ඕකත් ඒ නිසා අපිට ජනිතයන්ගේ ප්‍රවේණිදාංශ ගන්න වෙනවා. මේ දැන් මේකෙන් පටන් ගන්නවා. හරි. මම හිතන්නම් දැන් මෙතන කැපිටල් A සිම්පල් A දෙන්නගේ දෙපැත්තෙන් ඉන්න ඕනේ. මම හිතන්නම් කැපිටල් A මේ පැත්තෙන් කියලා කාට හරි ඕන හිතන්න පුළුවන් කැපිටල් A මේ පැත්තෙන් කියලා. ඒක කිසි අවුලක් නෑ. මම හිතන්නම් කැපිටල් A මේ පැත්තෙන් කියලා. එහෙම වුණොත් සිම්පල් A මේ පැත්තෙන්. හරිද? මම හිතනවා කැපිටල් B ආවේ මේ පැත්තෙන් කියලා. එහෙම වුණොත් සිම්පල් B මේ පැත්තෙන්. හරි. ඊට පස්සේ මෙතන තියෙන සිම්පල් A නේ. මෙයාගේ නම් සිම්පල් A එකක් තියෙනවා. මෙයාගේ හැබැයි මෙයාගේ තනුවේ සිම්පල් A එකක් තියෙනවා. කැපිටල් B සිම්පල් B එකකින් අලුතෙන් ආයෙ මොකද දාගන්න බෑනේ. මෙයාගේ කැපිටල් B වෙන්න පුළුවන්. මෙයාගේ සිම්පල් B වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් මොකුත් කියන්න බෑ. ඊට පස්සේ කැපිටල් A සිම්පල් A ඊට පස්සේ සිම්පල් B දෙනවා. මෙයාගෙන් B එකක් වෙන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ඉතුරු B එකක් තනුවේ සිම්පල් B. හරි. ඊට පස්සේ මෙයා ගත්තාම මෙයාගේ සිම්පල් හරියන්නේ දැන් B ඔක්කොම හරි. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකෙන් ඔක්කොම මේක හදාගත්තා. ඊට පස්සේ ආයෙ බලන්න වෙනවා මේකෙන්. හරිද? මේකේ මේ ටික බලාගෙන ගිහිල්ලා
දැන් මේන් කිය සිම්පල් A දෙක දෙපැත්තෙන් එන්න ඕනේ. කැපිටල් B එක මේ පැත්තේ තියෙනවා සිම්පල් B මේ පැත්තේ තියෙනවා. ඊට පස්සේ කැපිටල් A මේ පැත්තෙන් ආ සිම්පල් A මේ පැත්තෙන් ආ B දෙක දෙපැත්තෙන් එන්න ඕනේ. ඊට පස්සේ සිම්පල් A දෙපැත්තෙන්ම එන්න ඕනේ. සිම්පල් B දෙපැත්තෙන්ම එන්න ඕනේ. දැනට මෙච්චරයි කියන්න ඕනේ. ඊට පස්සේ කියනවා මුහුම පරීක්ෂා මුහුමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතන මේ ටික හදාගන්න පුළුවන් මේ දැන් මෙයාගේ එක්කවත් කැපිටල් A ඇවිල්ලා නැහැ. කැපිටල් A එක්කවත් ඇවිල්ලා නැහැ. මෙයාගෙන් මේ පැත්තෙන් කැපිටල් A එකක් ආපු වෙලාවල් තියෙනවා දෙකක්. මේ පැත්තෙන් ඇවිල්ලා නැහැ හැබැයි කැපිටල් A. ඒ කියන්නේ කැපිටල් A සමයෝගී වුණ අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මෙයාගේ කිසිම සිම්පල් එහෙම දෙකක් තියෙනවා. ඒක මට පළවෙනි අමතක වුණා. දැන් ඊට පස්සේ අනිත් එකත් එහෙමයි. අර එක පොයින්ට් එකකින් ඔක්කොම වුණා මිස් වෙන්න පුළුවන් එකයි. මෙතන මේ කැපිටල් B මේ පැත්තෙන් එනවා. සිම්පල් කැපිටල් B දෙකක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ සිම්පල් B විතරයි මෙයාගෙන් ඉන්නේ. මේ B ආපු හැම තැනකම තියෙන්නේ මේ කැපිටල් B ආපු හැම තැනකම මෙයාගෙන් කැපිටල් B එක ඇවිල්ලා තියෙනවා. මෙයාගේ කැපිටල් B එකක් ආවනම් මෙතන සමයෝගී එකක් හරි එන්න ඕනේ. ඒ වුණාට එහෙම ඇවිල්ලා නැහැ. ඒ නිසා මෙයාගෙන් ඉන්නේ සිම්පල් B විතරයි. හරිනේ. ඊට පස්සේ කියනවා මොකද්ද වැරදි කියන්නේ? මොහොම පරීක්ෂා මොහොමක් ලෙස හැඳින්විය හැකියි. හරිනේ. දිත්ව සමයෝගයෙන් නිලීනයක් එක්ක මොහොම කරලා තියෙන්නේ. හරි පරීක්ෂා මොහොමක් තමයි. ඊට පස්සේ කියනවා දිත්ව ප්‍රමුඛ ප්‍රජනිතයන් නැසී ඇත කියලා. දිත්ව ප්‍රමුඛ ප්‍රජනිතයන් කියන්නේ ඒ ලක්ෂණ දෙකටම ප්‍රමුඛ ඇලිලා තියෙනවා. ඒ කියන්නේ මේ ලක්ෂණයට කැපිටල් A තියෙන්න ඕනේ මේ ලක්ෂණයට කැපිටල් B දෙන්න. ඊළඟ අකුර මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රමුඛ ඇලිලා තියෙන්න ඕනේ. මෙයාගේ නෑ මෙයාගේ එකට විතරයි ප්‍රමුඛ ඇලිලා තියෙන්නේ. මෙයාගෙත් එකට විතරයි ප්‍රමුඛ ඇලිලා තියෙන්නේ. මෙයාගේ එකටවත් නැහැ. හැබැයි මෙයාගේ ඉන්නවා. මෙයාගේ දිත්ව ප්‍රමුඛ දෙන්නම ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. දිත්ව ප්‍රමුඛ ප්‍රජනිතයන් නැසිලා නැහැ. මෙයා ඉන්නේ. ඊට පස්සේ කියන තුන ජනක ශාක වලින් එකක් විෂම යුක්තයි. හරිනේ ජනක ශාක වලින් එකක් විෂම යුක්තයි. ඊළඟට ඇලීල දෙක එකිනෙකට නිදහස යුක්තයි. මේක හරියටම මෙන්ඩල්ගේ පරීක්ෂා මුහුම වගේ. මෙන්ඩල්ගේ පරීක්ෂා මුහුමේ ආවේ එකට අනුපාත ඉතින් මෙන්ඩල්ගේ පරීක්ෂා මුහුම ගන්නේ නිදහස් යුක්ත වීමෙන් තමයි. ඊට පස්සේ පස්වෙනි කියනවා capital A simple A capital B simple B ජානනාංශය සංකේතයෙන් විතරම සමීකරණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයා ඒක මේකට අදාළ නෙවෙයි. මේක සුවසන් මේකවා විත්ත ප්‍රමුඛ සමයුග්මකයන් ලබා ගන්න පුළුවන් කියලා. මේක සුවසන්කේතනයේ කරන එකම තියෙන්නේ මෙන්ඩල්ගේ ද්වංග භූමි දෙකේ දැන් මේවා ආය මේ ඔය එක වර්ණයක් එකකින් වාර මෙතන 50 ෆොටෝ ගහ ලියලි ඉන්න වෙලාවක් නැහැ හරිද? එතකොට මතක් වෙන්න ඕනේ මේ විෂම යුග්මයේ කෙනෙක් ස්ව පරාගණය කරනවා මොකේද දෙකේ ද්වංග භූමි දෙකේ. දෙකේ මේවා කරපුවාම එතන එනවනේ ෆොටෝ 16ක් එනවා. ෆොටෝ 16 එනවනේ කැපිටල් A කැපිටල් A කැපිටල් B කැපිටල් B කියන එකෙන් ගන්න පුළුවන්. ඒ මතකේ තියෙන්න ඕනේ. හරි ඒ නිසා ඒ ප්‍රකාශයත් හරි මේ විත්ත ප්‍රමුඛ සමයුග්මකයක් ලබා ගත හැකි කියන්නේ. ඔයාලට එහෙම මතක නැත්නම් හත්දා මෙතන මේව කරලා ගන්න. කැපිටල් B අරගෙන විත්ත ප්‍රමුඛ සමයුග්මකයක් වෙන්න නම් මෙයාගෙන් AB එන්න ඕනේ. AB ජන්මාන වෙන්න ඕනේ. මෙයාගෙන් AB ජන්මාන වෙන්න ඕනේ. එහෙම දෙකක් මුන් වෙලා කැපිටල් A කැපිටල් B එන්න පුළුවන්. හරි ඒ ඊට වඩා හොඳයි
මේ මෙතන දිත්ත විශ්ලම යුග්මකයක් කෙනෙක් සව පරාගණය කරනවා කිව්ව ගමන් මේ මෙන්ඩල්ගේ දුරන්ත මුහුම දෙක මතක් වෙලා ඒකේ තියෙනවා නේද කියලා මතක් වුණා නම් හොඳයි ඒක පොඩි. හරිය මොකක්ද තේරුන්නේ නැත්නම් අපි යමු. හරිනේ අවුලන්නේ. හත ඒක කියන්නේ කහ පැහැති කරල් කියන පී ශාක දෙකක් මුහුම් කළ විට 75ක් කහ පැහැති කරල් දිහි කරන අතර 125ක් කොළ පැහැති කරල් දිහි කරනවා. කහ පැහැති කරල් දිහි කරන ශාක කොළ පැහැති කරල් දිහි කරන ශාක එක මුහුම් කරපුවම 150ක් කහ පැහැති කරල්ද 150ක් කොළ පැහැති කරනවා. ආ කියන්නේ මෙතන මුහුම් දෙකක් කරලා තියෙනවා. දෙක වෙන වෙනම තමයි ගන්න. ප්‍රමුඛ ලක්ෂණයක් මේකේ ප්‍රමුඛ ලක්ෂණය හොයාගන්න වෙනවා. දැන් ප්‍රමුඛ කියන්නේ මොකක්ද කියලා දීලා නැහැ. පළවෙනි එක කියන්නේ කහ පැහැති කරල් දන්න එකක් ආයෙත් කහ පැහැති එකක් එක්ක මුහුම් කරපුවාම කහ පැහැති ඒවා 75කුයි කොළ පැහැති ඒවා 125කුයි ආව කියන්නේ මොකක්ද කරලා තියෙන්නේ කහ පාටයි මුහුම් කරලා ඊට පස්සේ යාගේ ප්‍රජනිතය ඇවිල්ලා තියෙනවා 175යි 125යි කහ දෙකක් මුහුම් කරලා තියෙන්නේ යාගේ ප්‍රජනිතය ඇවිල්ලා තියෙනවා කහ පාට 175කුයි කොළ පාට 125කුයි හරි ඔයාට අර මෙන්ඩල් නියම වල පළපුරුද්ද තියෙන්න ඕනේ කියන්නේ ඒකයි. දැන් මොකද එකම එක ස්ව පරාගණය කරලා තියෙන්නේ ඊට පස්සේ තුනට එකේ අනුපාතයක් ඇවිල්ලා තියෙනවා. දැකලා පුරුදු වෙන්න ඕනේ. එතකොට අත්‍යවශ්‍යම තේරෙනවා මේ අර මෙන්ඩල්ගේ පළවෙනි මේ පළවෙනි නියමෙන් ගන්නවානේ අපි ඒකාංග මුහුම. ඒකාංග මුහුමේ මේ F2නේ F2නේ මේ sorry මේ F2 මේ P2. මොකද්ද ඒකාංග මුහුම කියන්නේ? ඒකාංග මුහුම කරේ උස එක්කෙනෙකුයි මිඩි එක්කෙනෙකුයි මුහුම් කරා. එතෙන්දී ලැබුණා උස එක්කෙනෙක් ලැබුණා. ඊට පස්සේ උස එක්කෙනා සුව පරාගණය කරපුවාම උස තුනට මිඩි එකයි අනුපාතය යනවා. මෙතන ලක්ෂණ මාරු කරලා තියෙනවා. හරි. මෙතන එතකොට ප්‍රමුඛ ලක්ෂණය අපිට හොයාගන්න පුළුවන් කහ කියලා. මොකද මේ F2 වැඩිම හම්බ වෙන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය නැත්නම් F1 F1 සම්පූර්ණයෙන් හම්බ වෙන ලක්ෂණය ප්‍රමුඛය. එහෙම වුණොත් කහ ප්‍රමුඛයි කියලා දාගන්න පුළුවන්. කොළ නිවීම. හරි. එතකොට මෙතන කෙලින්ම අර මේ අනුපාතය මේක නිසා මෙතන කෙලින්ම ගන්න මතක තිබ්බොත් කෙලින්ම කිසිම අවුලක් නැතුව ගන්න පුළුවන් ලේසියෙන්ම මෙන්ඩල්ගේ මේ ඒකාංග මුහුමේ මේ දින P2 කියන. නැත්තම් ඉතින් මේක හදලා ඉතින් ඕන නම් ගන්න පුළුවන් ටිකක් අමාරුයි. අත් දෙපැත්තම කොලෙන් නම් දෙපැත්තම y තියෙන්න ඕනේ. හරිනේ. දෙපැත්තම y තියෙන්න ඕනේ. මෙතන කහ තුනට ගන්න ඉතින් කහ එක නිසා කොහොමද කැපිටල් y එක පැත්තක තුනක් තියෙන්න ඕනේ. කහ තුනට එක එන්නේ කොහොමද ඔයාලට ඒකාංග මුහුම මතක තියෙන්නේ. එහෙනම් මෙතනත් කැපිටල් y තියෙනවා. තේරුණා නැද්ද? කොළ තියෙන නිසා කොහොමත් සිම්පල් y දෙපැත්තේ තියෙන්න ඕනේ. මෙතන කහ ප්‍රමුඛ වෙලා තියෙනවානේ. කහ තුනක් ඇවිල්ලා කොළ එකක් නෙවෙයි තියෙන්නේ. ආය නිසා කැපිටල් y දෙපැත්තෙම තියෙන්නත් ඕනේ. ඒක ගන්නේ මෙන්ඩල්ගේ ඒකාංග මුහුමේ. ඒ තියෙන පළපුරුද්දෙන් තමයි. ඊට පස්සේ කියනවා
කහ පැහැති වීකරණ යා කොළ පැහැති දා වීකරණ ශාකයක් සමමුද්‍රයට 50ක් කහ 50ක් කොළ කියලා නේ. කහ පැහැති එක ඒක දෙවෙනි එක දන්නේ නැහැ. කොළ පැහැති එක මොකක් කරපුවම 50ක් කහ 50ක් කොළ කියන්නේ. ඒක y නිරච්චේ. ඒ නිසා මෙතන අනිවාර්යෙන් y එකක් තියෙන්න ඕනේ. මෙයාගේ නිරච්චේ කහ ගන්නවා මෙහෙම වෙන්න ඕනේ. හරිනේ ඒක. මේ කියන්නේ දෙවෙනි පළවෙනි එක මේ කියන්නේ දෙවෙනි. හරිනේ උත්තර ටික බලමු. ඊට පස්සේ කියන පළමු මුහුමේ වැරදි එක නේ. වැරදි එක නේ. පළමු මුහුමේ ජනකයින් විෂම යෝගී. පළමු මුහුමේ ජනකයින් විෂම යෝගී. හරිනේ. ඒක ගත්තේ මෙන්ඩල්ගේ ඒකාංග මුහුමේ F2 ඉන්නේ 3ට එක මේක ඒකාංග මුහුමක් F2 3ට එක ආවා F2 ගන්නේ මේ F1 ස්ව පරාගණය කළා F1 යාවේ විෂම යෝගී. ඒකෙන් තමයි මේක ගත්තේ. හරි. ඊට පස්සේ කියනවා පළමු මුහුමේ ප්‍රජනිතේ 150ක් සමයෝගී කිය. මේක ඒ කියන්නේ හදන්න වෙනවා නේ තව එහාට. මෙහෙට ගන්නම් මේ. මෙතන ඉඳලා නිසා මේකේ 3ට එක ආපු විට තව හදන්න වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ මෙයාගේ දාන වෙනවා කැපිටල් Y සිම්පල් Y. මෙයාගේ වෙනවා කැපිටල් Y සිම්පල් Y. එතකොට මෙයා එක මුහුම් වුණාම කැපිටල් Y කැපිටල් Y. මෙයා එක මුහුම් වුණාම කැපිටල් Y සිම්පල් Y. මෙයා එක මුහුම් වුණාම කැපිටල් Y සිම්පල් Y. මෙයා එක මුහුම් වුණාම සිම්පල් Y සිම්පල් Y. හරිනේ? 4 125 ගන්න. අන්න දැන් බලන්න ඒක කියපු එක හරියට කියන්න. මෙයාගේ කැපිටල් Y කියන නිසා මෙයා කහ. මෙයාගේ කැපිටල් Y කියන නිසා මෙයා කහ. මෙයාගේ කැපිටල් Y කියන නිසා මෙයා කහ. මෙයාගේ දෙකම සිම්පල් Y නිසා මෙයා කොළ. හරිනේ? එතකොට 3ට එක අනුපාතය හරි. එතකොට කන්ෆර්ම් වෙනවා මේ අපි ගත්ත එක හරිමයි කියලා. කියන්නේ ප්‍රජනිතේ 150ක් සමයෝගී කියන්නේ. හරි. මෙතන මෙයා සමයෝගී. මෙයා සමයෝගී. ඒ කියන්නේ 4න් දෙකක් සමයෝගී කියන්නේ 150ක් සමයෝගී. ඊට පස්සේ කියනවා දෙවන මුහුමේ කහ කරල් දාන ජනකයා විෂම යෝගී. දෙවන මුහුම කියන්නේ මේකනේ. ඒකේ කහ කරල් දාන ජනකයා. ජනකයා නෑ. යා විෂම යෝගී. ඒකත් හරි. පළමු මුහුමේ ප්‍රජනිතේ 150ක් විෂම යෝගී. 4 කියන්නේ පළවෙනි මුහුමේ 150ක් ප්‍රජනිතේ විෂම යෝගී කියන්නේ. හරි මේ දෙන්නා විෂම යෝගී. එතකොට 4ට 2යි කියන්නේ 150ක් විෂම යෝගී. ඒකත් හරි. ඊට පස්සේ කියනවා පස්වෙනි උත්තරේ දෙවනි මුහුමේ ප්‍රජනිතේ කහ කරල් ගන්න ශාව සමයෝගී. දෙවනි මුහුමේ ප්‍රජනිතේ කියන්නේ ලැබෙන එකනේ. කහ කරල් දෙන්නේ කියන සමයෝගී. ඒක වැරදි. කහ කරල් දෙන්නේ කියන විෂම යෝගී. මොකද යා මුංගන් කොලෙක් කිව්වා. ඒක කොලගේ අනිවාර්යෙන් නිහිනයියක් එනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න තේරෙන්නේ නැති දැනක් තියන්න. හරිනේ ප්‍රශ්න නැහැ. ඊට පස්සේ කියන්නේ අටවෙනි ප්‍රශ්නේ සත්‍යාභිජන්‍ය සුදුමල් සහිත ශාකයක් එම විශේෂයෙන්ම රතු සත්‍යාභිජන්‍ය රතු මල් එක්ක මුහුම් කරපුවම එකේ සියලුම ශාක රෝස් පාට. සුදුමල්ුයි රතු මලුයි මේවා කරපුවම එකේ ඔක්කොම වලු රෝස් පාට. හරි. ඊට පස්සේ F1 ප්‍රජනිත අන්තරාභ්‍යන්තයෙන් F2 රතු පැහැති මල් සුදු පැහැති මල් රෝස පැහැති මල් ඇති වුණා. මේක ආයන් මේක ස්ව පරාගණය කරපුවාම රතුත්තාවලු රෝසත්තාවලු සුදුත්තාවලු ඔච්චරයි කියන්නේ. මේක අර ගත්ත ගමන් පේනවා අය මේවා
හදාගෙන ඉන්න ඕනේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියන මොකද? කියන සමයෝගී දෙන්නෙක් ගන්න කියන. සමයෝගී සම්පූර්ණ ප්‍රමුඛතාවය කියන ඉන්දිරික්ක ශාකේ වර්ගයන් මෙතන ගන්නේ සමයෝගී. දෙන්නෙක් ගත්තාම සම්පූර්ණයෙන් F එක හම්බ වෙන්නේ විෂමයෝගී ඒ දෙන්න අතර අතරමැදි ප්‍රවේග දර්ශනය. හරිනේ? මේකෙත් ඒකන වෙලා තියෙන්නේ. දෙන්නෙක් ගන්නවා එයාගේ අතරමැදි එක්කෙනා මෙතනයි තියෙන්නේ. ඊට පස්සේ අතරමැදි එක්කෙනා ආය සුව පරාගණි කරපුවාම ඒ අතරමැදි එක්කෙනත් වෙනවා ආය මුල්ම ජනකයෝ දෙන්නත් ආය වෙනවා. එතකොට මේකේ ගත්තම ගන්න දෙන්නේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා. හරිද? ඒක ගන්න පුළුවන් බහුවැලීනතාවය වෙනවා නම් වෙන්න ඕනේ පන්ති ගානක් තියෙන්න ඕනේ එක ළඟ ලක්ෂණ වැඩි එක ළඟ ලක්ෂණ ගොඩක් තියෙන්න ඕනේ. දැන් මෙතන පේනවනේ මේ රූපානුදර්ශ 3යි තියෙන්නේ. බහුවැලීනතාවයේදී මීට වඩා වැඩි වෙන රූපානුදර්ශ දැන් බහුවැලීනතාවයට සිලබස් එකේ තියෙන්නේ AB ඕරුදික ගන්න. ආයෙක එහෙම වුණොත් රූපානුදර්ශ 4ක්වත් වෙනවලු මතක. ආය අතරමැදි රූපානුදර්ශන නෙවෙයි ඒක මතක නම් හරි ඒ රූපානුදර්ශයෙන් බහුවැලීනතාවයේ A රුධිර ගණේ B රුධිර ගණේ AB රුධිර ගණේ O රුධිර ගණේ ඒකට එකක් වෙනස් රූපානුදර්ශ 4ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රතිබද්ධයේදී සාමාන්‍යයෙන් වෙන්නේ අලුත් ප්‍රතිසංයෝජිත ලක්ෂණ ඉන්නේ නැහැ. ජනකයෝ විතරයි ආයෙන්නේ. එතන ප්‍රතිසංයෝජිත ලක්ෂණ ඇවිල්ලා චෝස්තපාටික් ආය නිසා ප්‍රතිබද්ධය නෙවෙයි. අභිභවනයේදී වෙන්නේ කෙලින්ම ලක්ෂණ දෙකයි එන්නේ. ඔය මම එක මේ මෙන්ඩලියන් ඕන ප්‍රවේගය අඳුරගන්න ක්‍රම කියන්නේ. අභිභවනයේදී එක්ක පාඩක් වෙන එක්ක පාඩක් නැහැ. මෙහෙම රූපානුදර්ශ 3ක් එන්නේ. ඒකට අභිභවනයක් නෙවෙයි. බහුජාන ප්‍රවේගය. බහුජාන ප්‍රවේගය නම් වෙන්නේ එක ළඟ පන්ති ගොඩක් තියෙනවා මේ ටික ලක්ෂණ එක ළඟ වෙනස් වෙනවා මේ ප්‍රමද ව්‍යාප්තියක් තියෙනවා කියන්නේ. දැන් මිනිස්සුන්ගේ බුද්ධිය මිනිස්සුන්ගේ වර්ණය කියන එක එහෙම පන්ති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ජාන ගොඩක් බලපානවා. ඒ නිසා පන්ති ගොඩක් තියෙන එක ළඟ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඒකට අගයන්ම දෙන්න ප්‍රමද ව්‍යාප්තියක් කියන්නේ. එතකොට ගන්න වෙන උත්තරේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය තමයි පළවෙනි උත්තරේ. ඒක ප්‍රශ්න නැහැ නේ. ඒක ඊට පස්සේ නවයේනවා බලලුන් සුදු පොල්ලි සහිත වීම ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර. සුදු පොල්ලි සහිත වීම ප්‍රමුඛ ලක්ෂණයක්. හරි. පොල්ලි කියන එක නිකන් පී දාගන්නවා. දැන් MCQ එක කොට දාගන්නවා. ආ පොල්ලි කියන එක ප්‍රමුඛ ලක්ෂණයක්ලු තනි පාට. හරි. ඊට පස්සේ කියනවා කෙටි රෝම ප්‍රමුඛ ලක්ෂණයක් වෙන අතර දිග රෝම නිවීම ලක්ෂණ. කෙටි රෝම ප්‍රමුඛයි ෂෝට් කියලා දාන්න. කෙටි රෝම කැමැති අකුරක් දාගන්න ඊට. සම්මත නම් තියෙන්නේ මේ ප්‍රමුඛ ලක්ෂණ ඉංග්‍රීසි වචනේ කැපිටල් අකුර පළවෙනි අකුර ගන්න ඕනේ කියලා. දැන් මෙතනදී මේ හිම එකක් ඕනේ නැහැ. අහුවෙන අකුරක් දාගන්න මෙතන MCQ එක මේකට බලපන්නේ නැහැ නේද? දිග රෝම වලට ප්‍රමුඛයි. එතකොට දිග කියනවා simple s. ඊට පස්සේ සුදු පොල්ලි සහිත කෙටි රෝම දරන බලලේ තනි වර්ණය සහිත දිග රෝම දරණයක සමග මුහුන් කරා. මොකක්ද කියන්නේ? සුදු පොල්ලි තියෙන තනි පාටයක්. P කියන්නේ සුදු පොල්ලි තියෙන තනි පාටයකින් සුදු පොල්ලි තියෙන කෙටි රෝම. කෙටි රෝම තියෙන එකෙක් මුහුන් කරාලු තනි වර්ණයක් තියෙන දිග කෙනෙක්. තනි දිග. පුළුවන් අකුරු ටික දාගමු. සුදු මෙතන සුදු පොල්ලි. ඒ කියන්නේ මෙයාගේ අනිවාර්යෙන් කැපිටල් P තියෙන්න ඕනේ දෙවෙනි එක දන්නේ නැහැ. කෙටි රෝම. කෙටි නම් කැපිටල් S තියෙන්න ඕනේ. මෙයාගේ තනි පාට. තනි පාට දිගරෝමනේ. තනි දිග කියන්නේ දෙකම නිලින් ලක්ෂණ. මේ තනි කියන්නේ නිලින් ලක්ෂණ, දිග කියන්නේ නිලින් ලක්ෂණ.
එතකොට කිසිම අවුලක් නැහැ ඔක්කොම නිලිනේ වයි. නැත්තම් මේ රූපාන්තරය පෙන්නන්න බෑ. හරි. ඊට පස්සේ කියන පැටව 4 දෙනෙක් දී කරනවලු. පැටව 4 ලක්ෂණ ටික කියලා තියෙනවා. මොකද්ද? පුල්ලි තියෙන කෙටි රෝම දන්නේ කෙනෙක්. පුල්ලි තියෙන කෙටි රෝම දන්නේ කෙනෙක් වෙනවලු එක්කෙනෙක්. ආය සුදු පුල්ලි තියෙන දිග රෝම දන්නේ. මේ පුල්ලි තියෙන දිග රෝම දන්නේ. අනිත් කෙටි රෝම. තනි වර්ණ කෙටි රෝම. අනිත් එක කියන්නේ තනි පාට දිග රෝම. అవుනේ. දැන් ඊට පස්සේ මේක පුරව ගමු අපි. පුල්ලි තියනවා නම් කැපිටල් P තියෙනවා. මෙතනින් සිම්පල් P මේ කැපිටල් P එක මේ පැත්තෙන් එන්න ඕනේ. ආයෙත් සිම්පල් P මේ පැත්තෙන් ගන්න පුළුවන් ටක්. කෙටි රෝමන් කෙටි කැපිටල් S මෙහෙ තියෙනවා. එතකොට කැපිටල් S එකක් කියන්නේ මෙයාගෙන් සිම්පල් S එක මෙහෙන් ගන්න පුළුවන්. හරි. එතකොට එයාගේ සම්පූර්ණයෙන් හරි. මෙයාගේ පුල්ලි තියෙන දිග. පුල්ලි තියෙන එකේ කැපිටල් P මෙයාගෙන් එතකොට සිම්පල් P මෙයාගෙන් ආවා කියලා ගත්තොත් සිම්පල් P මෙයාගෙන් දිග එකේ ප්‍රමුඛ එක්කෙනා මෙයාගෙන් ඉන්නවා මෙයාගෙන් අනිවාර්යයෙන්ම ඩිගිනයක් එනවා. ඊට පස්සේ තනි පාට කෙටි. තනි කියන එක එතකොට අපිට කෙලින්ම දාගන්න පුළුවන් සිම්පල් P සිම්පල් P තනි පාට දාගන්න පුළුවන් කෙටි. කෙටි කියන්නේ කැපිටල් S මෙයාගෙන් එන්න ඕනේ. මේකේ තනි පාට sorry මේක දැම්ම දාගන්න. මෙතන තනි පාට කියන්නේ සිම්පල් P දාගන්න පුළුවන්. හරි. සිම්පල් P මෙතන දැම්ම දාගන්න පුළුවන් පැටලෙන්නේ. සිම්පල් P දාගන්න පුළුවන්. දැන් එතකොට එක සිම්පල් P එකක් මෙයාගෙන් අනිවාර්යෙන්ම එන්න ඕනේ. එතකොට ඉතුරු P එකෙන්නේ මෙයාගෙන් එහෙනම් මෙතන පුරව ගන්න පුළුවන් දැන් මෙයා තමයි සිම්පල් P කියන්නේ. ඊට පස්සේ කෙටි වෙන්න නම් කැපිටල් S එක මෙහෙන් එන්න ඕනේ. සිම්පල් S එක මෙහෙන් කොහොමද එන්නේ? ඒක කිසි අවුලක් නැහැ. තනි පාට දිග කිව්ව ගමන් සිම්පල් P දිග කිව්ව ගමන් ඔක්කොම මේ කිලිනවා කියන්නේ. ඒකයි මොකොත් හොයන්නේ නැහැ. මේවා කරන්නේ. කොහොම පුරව ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ මෙම මුහුණු පරීක්ෂා වැරදිද නෑ. මෙම මුහුණු පරීක්ෂා මුහුණකට සමානයි. හරි. පරීක්ෂා මුහුණු මේකත් පුරව ගන්න පුළුවන් මෙතන මේ. දෙපැත්තෙම සිම්පල් ලෙස් එන්න මෙයාගෙනුත් එන්න ඕනේ මෙයාගෙනුත් සිම්පල් ලෙස් එන්න ඕනේ කියලා මේක පුරව ගන්න. පරීක්ෂා මුහුණකට සමානයි හරිද මේක. විත්ත සමයෝගයෙන් නිලිනේක එක්ක මුහුණු කරලා තියෙන පරීක්ෂා මුහුණකට සමානයි. හරි. ස්වාධීනව වියුක්ත වන ඥාන යුගල් දෙකක් පිළිබඳ මුහුණු. මේක ගත්තාම දැන් පරීක්ෂා මුහුණක් කියලා තියෙනවා. මෙන්ඩලීය පරීක්ෂා මුහුණක් කියන්නේ. මෙන්ඩලීය පරීක්ෂා මුහුණක ස්වාධීන සංරචනය තමයි ගන්න. එතකොට ඒක හරි. තුනේ කියන ප්‍රජනිතය ලැබුණු සුදු පුල්ලි සහිත කෙටි රෝම දන්න පැකිය. සුදු පුල්ලි කියන කෙටි රෝමය. සුදු පුල්ලි වෙන කෙටි රෝම ඥාන දෙක කෙරීම සමයෝග. වැරදි? ඥාන දෙක කෙරීම විෂම යෝගය. ඊට පස්සේ හතර කියනවා ජනකීන් දෙදෙනාගේ එකෙක් ඥාන දෙක කෙරීම විෂම යෝගය. හරි? මෙයා ඥාන දෙක කෙරීම විෂම යෝගය. පහේ කියන ප්‍රජනිතයේ සුදු පුල්ලි සහිත දිග රෝම දන්න පැටව. සුදු පුල්ලි සහිත දිග රෝම දන්න පැටව. ඒක කැල්කියුලේෂන් සිම්පල් නේ. දිග රෝම දන්න පැටව සුදු ලක්ෂණය කෙරෙහි විෂම යෝගය. හරි? සුදු පුල්ලි ලක්ෂණය කෙරෙහි විෂම යෝගය. හරි? අපිට එකපාරට බැරි වෙයි පුරව ගන්න බෑ. ජනකයෝන්ගේ ප්‍රවේශදර්ශී එකපාරට පුරව ගන්න බැරි වෙයි. ජනිතයෝන්ගේ ප්‍රවේශදර්ශී එකපාරට ගත්තම පුරව ගන්න බැරි වෙයි මේ වගේ එකක් පුරව ගන්න පුළුවන් මේ. දෙපැත්තම සම්පූර්ණ නිලිනක එකක් આવොත් එහෙම එයාට පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ ජනිතයෝ බලලා ජනකයන්ගේ ප්‍රවේශදර්ශී පුරව ගන්නවා ජනකයෝ බලලා ජනිතයන්ගේ ප්‍රවේශදර්ශී පුරව ගන්නවා. ඔක තමයි කරන්නේ.
අපහැදිලිද නම් මොකක්ද කියන ප්‍රශ්න තියෙනවා. ආයෙත් ප්‍රශ්න නැහැ. උඩට බලමු 10. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න දෙන්න. නිකන් බොරුවට හංගගෙන ඉන්නවා නෑ. අතන මට වරදිනවත් දන්නේ නැහැ. අපි එහෙම පළපුරුදු නෑ. දුරුරු එහෙම නෙවෙයි. දුරුරු නෙවෙයි. ඒ නිසා මට වරදිනවා වෙන්න පුළුවන්. ඔයාලට ඇති වෙන ප්‍රශ්නේ හරියට 100%ක් හරි වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ප්‍රශ්න අහන්න ඊට පස්සේ නිකන් මේ බොරුවට වැරදි දෙයක් ඉස්සරහට අරගෙන යන්නේ. ඒ අපිට උනත් මේ වගේ ප්‍රශ්න දැන් මම මෙතන බල හදන්නේ මොකද? එතකොට ඉතින් මට උනත් වරදින්න පුළුවන්. ඒකයි. ඊට පස්සේ 10 කියනවා අලු පැහැති මීයන් සුදු පැහැති මීයන් සමග මුහුන් කරපුවා. අලු මීයෝ මුහුන් කරනවා සුදු මීයොත් එක්ක. අලු මීයෝ සුදු මීයොත් එක්ක මුහුන් කරපුවාම X එකේ සියලු මීයන් අලු පාට වෙනවා. X එකේ සියලු මීයන් අලු පාට වුණා. හරි. ඊට පස්සේ X එකේ පිරිමි හා ගැහැණු මීයන් මුහුන් කරවිද. ඒ කියන්නේ X එක ආය මුහුන් කරනවානේ ආශාකවලගෙන් F2 ලැබුණලු අලු පැහැති මීයන් 8 අලු 18යි කළු 6යි සුදු 8යි කළු 6යි සුදු 8යි හරි මෙච්චරයි කියලා තියෙන්නේ ගත්ත ගමන් එකෙන් දෙන්න පුළුවන් හරි සුදුයි අලුයි කළුයි තියෙන්නේ සුදුයි කළුයි පික්සලා අඩු වෙනවා කෙලින්ම අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා මටත් පළවෙනි පාර වැරදුනා හරි ඒකයි කියන්නේ හැබැයි අසම්පූර්ණ ප්‍රමුඛතාවය මොකද අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියන්නේ කෙලින්ම පරස්පර ලක්ෂණ දෙකක් මුහුන් කරපුවාම තමයි ඉන්නේ අතරමැදි ලක්ෂණ මෙතන කළු එක්කෙනෙක් තිබිලා එයා සුදු එක්කෙනා එක මුහුන් කරා නම් මෙතන අලු වෙන එක එතකොට හිතන්න පුළුවන් යම් කිසි දුරකට මේ ටික නොසලකා හැරලා මේ ටික විතරක් සලකුවොත් අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් වෙන්න පුළුවන් කියලා හැබැයි එහෙම නෙවෙයි අලු පාට ඒ කියන්නේ වෙනම එක්කෙනෙක් තමා මුහුන් කරලා තින්නේ එතකොට සම්පූර්ණයෙන් අලු වෙවි තියෙනවා හරි ඊට පස්සේ මේක අර මේ ඒ නිසා අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් කියලා ගන්න බෑ ඊට පස්සේ මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියන්නේ සාමාන්‍යයෙන් මේ F එකේ අතර මැදි ප්‍රවේණි දර්ශය ඇවිල්ලා F දෙකේදී 3ම ඉන්නේ එහෙම ගන්න බෑ බලමුකෝ උත්තර ටික මේකෙන් වැරදි කනේ අහන්නේ මීයන්ගේ කළු වර්ණයේ නිලිනයි කළු වර්ණයේ නිලිනයි කියලා කියන්න පුළුවන් F දෙකෙන් අඩුවෙන්ම ලැබෙන්නේ යන්නේ ඒ නිසා කළු වර්ණයේ නිලිනයි කියන්න පුළුවන් හරි ඊට පස්සේ කියනවා මෙයා අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ නිදර්ශනය අසම්පූර්ණ ප්‍රමුඛතාවයක්ද කියලා හිතනවා පාට ටික නිසා හැබැයි අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් නෙවෙයි මොකද මෙතන මේ කළු නෙවෙයි මෙතන කළු තිබ්බම අසම්පූර්ණ ප්‍රමුඛතාවය ආය අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී එන්න ඕනේ 1 2ට 1 මතකද දන්නේ එකේ රූපානුදර්ශන්නේ 1 2ට 1 අර මීරා බිලිස්ටාගේ ගත්තාම රතු ඒවා එකයි රෝස ඒවා දෙකයි සුදු ඒවා එකයි ආයෙනම් මෙතන නම් ඒකට අනු වෙන්න ඕනේ මොනවද කළු ඒවා එකයි සුදු ඒවා එකයි අලු ඒවා දෙකයි මේ අනුපාත ගැලපෙන්නේ නැහැ 1 2ට 1ට ගැලපෙන්නේ නැහැ මේක දෙකක් 16යි 1 2ට 1ට ගැලපෙන්නේ නැහැ කොහෙටවත් තේරුම් ගන්න බැරි අනුපාතයක් තියෙනවා මොකක් හරි මේකේ අතුලේ වෙන කේස් එකක් ඇත්තේ පළමු මොහොමේ භාවිතා වූ අලු පැහැති ජනකයා සමයුක්මකයි. එතනින් උත්තරේ ගන්න පුළුවන් අපිට මේක අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා. ඊටු ටිකක් බලමු.
තුනේ එක්කෙනා අලුත් පැහැති ජනකයා සමයුත්මකයි. ඒක හරි කියලා ගන්න පුළුවන්. මොකද දැන් මේකේ එක උත්තරයක් කොහොමත් හොඳටම වැරදි කියලා පේනවා. ඉතුරු ඒවා අර ගෙසින්ස් තමයි. මේකේ අලුත් එක්කෙනා සම්පූර්ණයෙන් සමයුත්මකයි කියලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන F එකේ සම්පූර්ණයෙන් අලු ලැබිච්ච නිසා. ඒ කියන්නේ අලු ප්‍රමුඛ ලක්ෂණය වෙන්න ඇති. අලු ප්‍රමුඛ ලක්ෂණ මෙතන වැඩිපුර ඇවිල්ලා තියෙන ටික සහ මේක සම්පූර්ණයෙන් ඇවිල්ලා. එතකොට මෙයාගේ සම්පූර්ණයෙන්ම අලු විතරක් එන්න මෙයාගේ සම්පූර්ණයෙන්ම මේ ඉන්න එක යටපත් වෙන්න මෙයා සම්පූර්ණයෙන් ප්‍රමුඛ සමයෝගයේ එක්ක. හරි. එතකොට තුන හරි. F එක ප්‍රජනනයේ විෂම යුග්මක විය. F එක ප්‍රජනනයේ විෂම යුග්මක විය. මේ නිකන් එතකොට ඒකන් මොකක් වෙයි කියන්නේ. හරි. පරස්පර ලක්ෂණ පරස්පර නෙමෙයි වෙනස් ලක්ෂණ දෙකක් ගන්න කරනවා. එතකොට විෂම යුග්මකකින් තමයි නියයන්ගේ සමය වර්ණය තීරණය කිරීම සඳහා අඩුම වශයෙන් ඥාන දෙකක්වත් ඉවහලු. ඒ කියන්නේ මොකද? ඥාන දෙකක් කියන්නේ බහුවැලිකතාවයක් හරි නැත්නම් බහු ඥාන ප්‍රවේණයක් හරි එහෙම ගන්න. එහෙම එකක් වෙන්න ඇති නේ. දැන් සම්පූර්ණ ප්‍රමුඛතාවයක් කියන්න බෑ. අපිට මෙතන හරියට උත්තරයක් ගන්න බෑ. මේ හරියට මේ මේගොල්ලෝ ප්‍රවේණ දර්ශනයෙන් කියන්න බෑ. හැබැයි මොකක් හරි අභිභාවනයක් වෙන්න බෑ. අභිභාවනයක් වුණොත් එහෙම රූපානුදර්ශ දෙකයිනේ. එක්කෝ සහ ප්‍රමුඛතාවයක් වෙන්න පුළුවන්. අව සහ ප්‍රමුඛතාවයක් වගේ එකක් වෙන්න පුළුවන්. නැත්තම් බහුවැලිකතාව. එහෙම මොකක් හරි තමයි ගන්න. ඒ කියන්නේ ඥාන දෙකකට වඩා සම්බන්ධ වෙනවා කියලා හිතන්න පුළුවන්. කොහොම වුණත් මේ දෙවනිත්තේ ෂුවර් එක නම් වැරදි. ඒකෙන් ගන්න වෙන්නේ දෙක වැරදි. හයිනේ අවුලන්නේ. සමහර ඒවා තියෙන අපේ තියෙන විදියට දැන් ඔයාලට උත්තරේ ගන්න පුළුවන් නැත්නම් නෑ. මෙතන ඊට පස්සේ ඔයා අකුරු දාගෙන එහෙම කරන්න ඕන නම් අකුරු දාගෙන කරගන්න. දැන් මේකේම අකුරු දාගෙන කරන්න ඉතින් පැටලිලා මාර ප්‍රශ්නයක් වෙනවා ආයෙත්. අපිට උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් නිකන් බොරුවට වගේ අකුරු වල දාගෙන අකුරු දාගන්න තැනට යන්න ඕනේ නැහැ. අකුරු දාගෙන අපිට හදන්නත් බෑ. මොකද්ද කියලා දන්නේ? ඊට පස්සේ කියන්නේ 11 දැන් මේ රිවිෂන් මේ මම අර තියරි නෝට් එකේ කිව්ව එක රිවයිස් වෙන්න ABCD අනුව ශාක විශේෂක ස්වාධීනව වියුක්ත වන ජාන හතරක ප්‍රමුඛ ඇලිලයි ඒවාහි මිලියන ඇලි සිම්පල් A සිම්පල් B සිම්පල් C හා සිම්පල් D යයි සිතන්නේ. සිම්පල් A සිම්පල් B සිම්පල් D කැපිටල් C සිම්පල් C කැපිටල් D සිම්පල් D ප්‍රවේණ සහිත ශාකය ස්ව පරාගණයෙන් ලැබෙන ප්‍රජනිතේ ශාක අතර දෙකේ රූපානුදර්ශ හා ප්‍රවේණ රූපක්. හරි. එතකොට මේකට සාමාන්‍යයෙන් මොකක්ද කරන්නේ? සාමාන්‍ය මේ එකේ මෙතන එකටත් ත්‍රිග්‍රමයක් තියෙනවා. දැන් නැත්තම් ඔය කියන්නේ පානට කොටුවක් ගහලා. ඔය සෑහෙන ප්‍රශ්නයක් කියන්නේ මොකද කියන්නේ රූපානුදර්ශ ප්‍රවේණ දර්ශක කියන්නේ කැපිටල් A සිම්පල් A සිම්පල් B සිම්පල් D කැපිටල් C සිම්පල් C කැපිටල් D සිම්පල් D. ඒක මුහුම් කරනවා කියන්නේ ආයතයක් එක්ක. හරි. ස්ව පරාගණය ගැන ලැබෙන හැටි රූපානුදර්ශ හා ප්‍රවේණිකාශ සංඛ්‍යා අතර අනුපාතය. දැන් එහෙම වුණොත් ඔයාලට මොකද ගන්න වෙන්නේ? මේක රූපානුදර්ශයෙම සාමාන්‍යයෙන් හොයනවා නම් සාමාන්‍ය විදියට හොයන්න ගියොත් ඔයාලට මේකට එක රූපා මොකක් හරි මේකට කියමුකෝ මලක පාට. ඊට පස්සේ ඒක බීජල වර්ණය. එහෙම දාලා මේක සෑහෙන පැටර්න් එකකට යනවා. මේක ඔයා රූපානුදර්ශ හදාගෙන පනට් කොටු ගහලා හදන්න ගියොත්. එහෙම හදන්න එපා කියන්නේ. හරි ගත්තම මෙයා හදන දෙකේ ඉන්නේ බලේ. ඒකම තමයි රූපානුදර්ශනය. දෙකේ ඉන්නේ බලය. දෙකේ ඉන්නේ බලය. එතකොට n කියන්නේ ඉස්සලා කලින් කිව්ව එක විෂමයෝගී ලක්ෂණ ගන්න. මේක විෂමයෝගී මේක විෂමයෝගී නැහැ. එතකොට මේක ගන්න ඕනේ නැහැ. මේක විෂමයෝගී මේක විෂමයෝගී. දෙකේ තුන්වෙනි බලය 8යි. හරි.
මෙයා හදන ජන්මානුගානත් 8යි මේකෙන් එන රූපානුදර්ශ ගානත් 8යි. ඒ දෙකටම ඔය දෙකේ එන්නේ බලය කියන එක තමයි. ප්‍රවේණි දර්ශන අනුපාතය ගන්න පුළුවන් 3 එන්නේ බලය. හරිද? 3 එන් කියන්නේ තායර විෂමයෙන් කියන එක 3 3 බලය 27යි. ඕක මතක තියෙන්න ඕනේ මේ අනක් කර කරගෙන කියොත් තා පේපර් එකේම මේක විතරක් කරගෙන ඉන්න. මේක හරි කියලා බලන්න පුළුවන්. නිකන් හිතන්න ඒකාංග මුහුමේ තිබ්බේ රූපානුදර්ශ දෙකයි උසයි මෙටි දෙකේ ආව රූපානුදර්ශ දෙකයි. රූපානුදර්ශ දෙකයි මේ දෙක මුන් කරගම ආව උස කියන එකයි මෙටි කියන එකයි. අදාළ බලමු දෙකේ එන්නේ බලන්න. දෙකේ එන්නේ බලය දානවා. එන් කියන්නේ විෂම මොන ලක්ෂණ ගන්න? එකයි දෙකයි. හරි. ඊට පස්සේ දාලා බලමු මේකේ ප්‍රවේණ දර්ශන අනුපාතය 3 ඉන්නේ බලය. එන් කියන්නේ 1යි 3යි. බතකද ප්‍රවේණ දර්ශන ආපුවා මේක TT ආවා උස සමයුග්මක උස සමයුග්මක නිලින ඊට පස්සේ එහෙම එකක් ආවා. ඕකනේ ප්‍රවේණ දර්ශන තුන. එකත් හරියට. ඒ කියන්නේ මේ ක්‍රමේ හරියි. ඕනනම් මම මෙයාලා ඉතුරුව මතක් වෙන්න කියන්නේ ද්වංග මුහුම ගත්තොත් එහෙම ද්වංග මුහුමට දැම්මොත් එහෙම දෙකේ ඉන්නේ බලය. ඒ කියන්නේ ද්වංග මුහුමක් කියන්නේ මේ වගේ නේද? එන් කියන්නේ දෙකයි. එතකොට රූපානුදර්ශ 4ක්. හරිනේ රූපානුදර්ශ 4ක් ආවනේ. ද්වංග මුහුම මෙන්ඩලිය ද්වංග මුහුම. ඊට පස්සේ 3 ඉන්නේ බලය එනවා ප්‍රවේණි දර්ශන. ඒ කියන්නේ 3 දෙවෙනි බලය 9යි. 9ක් කාවනේ මෙන්ඩලිය ද්වංග මුහුමක රූප ප්‍රවේණි දර්ශන අතර ප්‍රවේණි දර්ශන සංඛ්‍යා. අර එකට හතරක් තියෙනවා. එතකොට මේ ක්‍රමේ හරි මේ අවුලක් නැහැ නිසා මේක මතේ තියාගන්න මේ. එයා හදන ජන්මානුගානයි ගන්න පුළුවන් දෙකේ ඉන්නේ බලයි. එන ප්‍රවේණි දර්ශක ගන්න පුළුවන් 3 ඉන්නේ බලයි. හරි. ඒක අතර මතක් වෙන්නේ නැන්නේ කවුරු හරි අර YouTube එකේ දාපු වීඩියෝස් බලලා නැත්නම් එහෙම මතක් වෙන්නේ මොකද මේ වගේ තියා ගන්න. හරි ඊළඟ ප්‍රශ්න බලමු. මොකද කියන්නේ රතු හා පැහැති ශාක තියෙනවා දෙකේම නුහුම් ලබා ගන්න පුළුවන්ලු. කහ පැහැති ශාක දෙකක් නුහුම් කර විට ඔක්කොම රතු ආවලු. කහ පාට ශාක දෙකක් නුහුම් කරපුවාම T එකේ F එකේ ආවලු ඔක්කොම රතු පාට. එකක් අමුතු ගන්න මෙන්ඩලිය නෙවෙයි වගේ හිතෙනවා. බලමු ඉස්සර බලමු. හරි. ඊට පස්සේ F එකේ ශාක අතර මුහුම් කරපුවාම රතු ඒවාවලු 27ක්. මේක මුහුම් කරපුවාම මේක සෝපරාගණය කරපුවාම රතු ඒවාවලු 27ක්. කහ ඒවාවලු 21ක්. මේක මෙන්ඩලිය නෙවෙයි කියලා කොහොමද තේරෙන්නේ? ගත්තාම මෙන්ඩලිය නෙවෙයි කියලා තේරෙන්නේ මොකද මේ? මෙන්ඩලිය එක කිසිම එක මේ එකම පාට සෝපරාගණය කරපුවාම සම්පූර්ණ 100%ක් විරුද්ධ ලක්ෂණයේ එකක් කොහෙවත් නැහැ. එහෙම එකක් කොහෙවත් නැහැ මෙන්ඩලිය මේ පරස්පර ලක්ෂණ දෙකක් මේ මෙන්ඩලිය කියන්නේ පරස්පර ලක්ෂණ දෙකක් මුහුම් කරපුවාම ඒකෙන් එක ලක්ෂණයක් සම්පූර්ණ 100%ක් වෙනවා. මේකේ කියලා තියෙන්නේ මේ සමාන ලක්ෂණ දෙකක් මුහුම් කරලා ඒකෙන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ 100%ක් වෙනවා. ඔය කොහොමද මේක මෙන්ඩලිය වෙන්නේ බෑ. මේකත් තව සුළු කරලා බලමු. මේක 3ෙන් බෙදපුවාම 9යි මේක 3ෙන් බෙදපුවාම 7යි. 9ට 7 අනුපාතයක් එනවා. 9ට 7 දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මේක තියෙන්නේ විලීන අභිභවනයේ
අභිභවනේ නිලීන අභිභවනේ තමයි නවයට හද අනුපාතය ආවේ කියලා. ඒ අනුපාත මත තියාගන්න කියන්නේ ඒකයි. මේක දැක්කම ඔයාලට එකකින් මතක් වෙනකොට මේ කියන්නේ නිලීන අභිභවනේ එකක් තමයි. පළවෙනිට වදින්න ගන්න ඕනේ මෙන්ඩලි එක ගන්න නෙවෙයි කියලා. ඊට පස්සේ මේකෙන් හොයන්න පුළුවන් අභිභවනයක් කියලා. හරිනේ. බලමු උත්තරේ. පළවන වර්ණය ලැබෙන්නේ ඥාන දෙකක අන්තර්ක්‍රියාවක් කියලා. ඥාන දෙකක අන්තර්ක්‍රියා කියන්නේ එක ඥානයක ඥාන පදයක ලක්ෂණය වෙනවෙන්නේ තවත් පදයක තියෙන ඥානයක් බලපානවා. හරිනේ අභිභවනයේදී වෙන්නේ වර්ණය හදනවද නැද්ද කියන එකට යාට තනියම ස්වාධීනව යාට ලක්ෂණ ඉදිරිපත් කරන්න වෙන පදයක තියෙන වෙනත් ඥානයක් එකට බලපානවා. ඒක තමයි ඥාන අන්තර්ක්‍රියා කියන්නේ. ඥාන පදයක තියෙන ලක්ෂණයකට වෙනත් පදයක තියෙන ඥානයක් බලපානවා. හරි. එතකොට ඒක හරි. මේ අභිභවනයේට නිදසුන. හරි. මේක අභිභවනයේ නිදසුන දාගෙන ඉඳ මෙතන අපුරේම දාලා ගන්න යන්න එපා. පැටලිලා සම්පූර්ණ මෙයාට මේ අනුපාතයෙන් තමයි ගන්න ඕනේ. අර මේවත් ගන්න මේ මෙන්ඩලීය ලක්ෂණ ගන්න ගොඩක් වෙලාවට ඉන්නේ මෙන්ඩලීය ලක්ෂණ මේ කියන්නේ මෙන්ඩලීය ප්‍රවේණියේ තියෙන මේ මොහොම්ෙන්නේ ගොඩක් දුරට මේ අකුරු දාලා එහෙම ගන්න. මොකද අපිට උගන්වන්නේ මෙන්ඩලීයම. අයරෝන් මෙන්ඩලීයම වලින් අකුරු දාලා ගන්න. මෙන්ඩලීය නොවන ප්‍රවේණියේදී ඔය අනුපාත ඒ වගේ නිකන් තමයි ගොඩක් වෙලාවට ගන්න දෙන්නේ. හරි. මේක අභිභවනයේ නිදසුනක්. හරි. F2 ප්‍රජානිතයේ රතු බලධාරණ ශාක සියල්ල මුහුම් පෙළ ශාක විය හැකියි. දෙකේ රතු බලධාරණයව සියල්ල නොමුහුම් වෙන්න පුළුවන් කියේ. ඒක එහෙම හිතන්න බෑනේ. මෙතන කහ පාටයක් තියෙනවනේ. කහ පාට එකක් තියෙනවා. කහ පාට එක එතකොට මෙතනත් කහ පාට ඇතුලේ හැංගිලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආපුවම කහ පාටෙන් මේක හරියටම කියන්න බෑ. දන්නේ නැත්තර අපේට දැනුමක් නැහැ ඇත්තට. හරි ඒක එහෙම කියමුකෝ. රතු වර්ණය ඇති කිරීම සඳහා ඥාන දෙකක ප්‍රමුඛ ඇලීල අවශ්‍ය විය හැකියි. ඥාන දෙකක ප්‍රමුඛ ඇලීල අවශ්‍ය විය හැකියි. නිලීන අභිභවනය. නිලීන අභිභවනය කියන්නේ මොකද්ද? මේ ලක්ෂණය නිලීන වුණාම පාට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ලක්ෂණය ප්‍රමුඛ වෙලාවෙදී පාට පෙන්වනවා. එතකොට කියන්නේ මෙතන රතු වැඩිනොත් ඇවිත් තියෙනවා. හරිනේ එතකොට කියනවා රතු වර්ණයට ඒ කියන්නේ දැන් රතු මෙහෙම ප්‍රවේණ දැක්කම RRI කියමු. මේ වගේ ප්‍රවේණ දර්ශන වෙන්න පුළුවන් කියන්නේ. මේ I කියලා ගත්තේ අර අනිත් ඥාන අන්තර්ක්‍රියාවක. ඒවා මේ දාලා හදන්න ඕනේ මම නිකන් පැහැදිලි වෙන්න කියන්නේ. රතු එකට ඥාන දෙක ප්‍රමුඛ ලක්ෂණ තියෙන්න පුළුවන්. හරි ඒක. F2 ප්‍රතිනිධියේ කහ බලන සිරම ශාක නිමුම් පෙළ ඒවා විය නොහැක. කහ පාල ධර්මයවා විය නොහැක. ඒක වෙන්න පුළුවන් මෙතන රතු ඒවත් එක්ක මුම් කරපුවාම මුම් මේවා වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒකට උත්තරේ විදිහට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ ප්‍රජානිතයේ රතු පාල ධර්ම ශාක සියල්ල මුම් පෙළ ශාක කියලා. හරිනේ දැන් මේකේ උත්තරය ගන්න ඕනේ උනේ අර ඉතුරු වර්ණ ඔක්කොම හතරම හරි කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා ගන්න. ඔය ප්‍රශ්න එක විදිහට අහනයි. මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ගත්තකම මේ ප්‍රවේණ දර්ශන අනුපාත මතක ගින්නු. ප්‍රවේණ රූප අනුදර්ශන අනුපාත. හරිනේ ප්‍රශ්න නැහැ. ඊළඟට 13 මිලිසෙකුගේ රතුකල වර්ණතාවය සඳහා ඇලීල කිසි විටක පයින් ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණය කියන්නේ වර්ණාන්දතාවයේ තියෙන ස්ත්‍රියකකින් ඇයට පුතුට ගමන් නොකර
ස්ත්‍රියක් කියන්නේ x6 නේ. ස්ත්‍රියක් කියන්නේ x6. එයාගේ පුරුෂයා ගන්න x5 කියලා ගන්න. x5 මෙයා වර්ණාන්ද. මොකක්ද කියන්නේ? මෙයාගේ වර්ණාන්ද ඇලිලක් තියෙනවා. c කියලා ගන්න. මෙයාගේ හදිනවා පුතුන්ට හරි මේකෙන් පුතෙක් ලැබෙනවා කියනවා. එතකොට පුතාට y එකෙන් අනිවාර්යෙන්ම පියාගේ x එකක් තමයි අම්මගෙන් ඉන්න ඕනේ. ඒ නිසා මෙතන x එක අනිවාර්යෙන්ම අම්මගෙන් ඉන්නේ පුතාට. ඒ නිසා මෙතන වර්ණාන්ද ඇලිලක් තිබ්බොත් එන්න පුළුවන්. හරි. පුතුන්ට ගමන් නොකරයි ඒක වැරදි. ඊට පස්සේ දෙකේ කියන වර්ණාන්ත ස්ත්‍රියකගේ ඇයිගේ දියණියට ගමන් නොකරයි. දියණිය කියන්නේ x. ඒක තාත්තෙන් ඉන්නේ x එක අම්මගෙන් කොහොමද x එකක් එනවා. යන්න පුළුවන්. ඒකත් වැරදි. වර්ණාන්ත ස්ත්‍රියකගේ ඇයිගේ මිනිබිරියට ගමන් නොකර. වර්ණාන්ත ස්ත්‍රියකකින් ඇයිගේ මිනිබිරියට ගමන් නොකර. මිනිබිරිය වෙන්න පුළුවන් පුතාගේ මෙයාගේ පුතෙක්ගේ ළමයි වෙන්න පුළුවන් දුවගේ ළමයි වෙන්න පුළුවන්. හරි. පුතෙක්ගේ ළමයි කියලා ගමු. පුතෙක්ගේ ළමයි කියලා ගත්තොත් මිනිබිරිය කියන ආගම්පින් x එක. මෙයාගේ පුතාට එයාගේ x එකක් එන්න ඕනේ. ඊට පස්සේ එයා තව කෙනෙක් විවාහ වෙනවා. එතකොට ආයේ මෙයාගේ අපි දන්නේ නැහැ විවාහ වෙන කාන්තාව කවුද කියලා. හැබැයි මෙයාගේ x එකක් එන්න ඕන නිසා මේක එන්න පුළුවන් කියලා. ඊට පස්සේ බලමු නිකන් අනිත් පැත්තෙන් මිනි පිරියට ගමන් නොකරයි. පුතෙක්ගේ දුව කියලා හිතමු මෙයා. දැන් පුතෙක්ගේ දුව කියන ගත්තේ. දුවගේ ළමයි කියලා ගත්තොත් එහෙනම් ඒත් එන්න පුළුවන් මේ x එක මෙතනට එනවා. ඊට පස්සේ ආයෙ මෙයාගේ මෙතනට එනවා කියලා ඒත් ගන්න ඕන. කොහොම වුණත් එනවා. දෙපැත්තම හිතුව. ඊට පස්සේ කියන වර්ණාන්ත පුරුෂයෙකුගෙන් ඔහුගේ පුතුට ගමන් නොකරයි. වර්ණාන්ත පුරුෂයෙකුගෙන් ඔහුගේ පුතුට ගමන් නොකරයි. හරි නේද ඒක? වර්ණාන්ත පුරුෂයෙක්ගෙන් යන්නේ නැහැ x ඇලිලේ පුතාලට. වර්ණාන්ත පුතා. එයාගේ කියන්නේ පුතෙක් කෙනාගේ x එතකොට x එක මේ පැත්තෙන් ඉන්නේ y එක මෙහෙම ඉන්නේ. එතකොට මෙයාගේ වර්ණාන්ත මෙතන ඇලිලේ තිබ්බ කියලා ඒක පුතෙක් වෙන්නේ නැහැ. ඒක නෝනම් ඉන්නේ දුවල. එතකොට ඒක තමයි උත්තරේ. ඊට පස්සේ කියන වර්ණාන්ත පුරුෂයෙකුගෙන් ඔහුගේ මුණුපුරන්ට ගමන් නොකරයි. මුණුපුරෝ දෙගොල්ලක් ඉන්නවා. එතකොට ඒ දෙපැත්තම බලන්න. පුතාලගේ පුතාලා ගත්තොත් ඉන්නේ නැහැ. පුතාගේ ඉන්නේ. පුතාලගේ පුතාලා මුණුපුරෝ වෙන අයට ඉන්නේ නැහැ. හැබැයි දුවගේ දුවගේ කියන්නේ මෙතනදී x නේ. ඒ නිසා මෙයාගෙන් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා එයාගේ මුණුපුරන්ටදී x y එද්දි මෙයා කාගෙත් එක්ක හරි විවාහ වෙයි. මෙතනින් එන්න පුළුවන් නේද? මෙතන c එක මෙතනට ආවා. ඒක ආයෙ මෙතනට ආවා. එහෙම ඒ කියන්නේ දැන් පළවෙනි ටික හිතන්න පුළුවන් වර්ණාන්ත පුරුෂයෙකුගේ මුණුපුරන්ට ගමන් නොකරයි කියන එක හරි කියලා හිතන්න පුළුවන් මේ. එයාගේ පුතාගේ පාර්ශ්වයෙන් විතරක් හිතවුවා. පුතාගේ කෙනාට පුතාගේ එක්කෙනා පුතාට යන්න නිසා පුතාගේ පුතාට කොහොමද යන්නේ කියලා. හැබැයි යාගේ දුව හරහා යන්නේ. ඒ නිසා පස්වෙනි එකත් හරි හතරම හරි. වර්ණාන්ත පුරුෂයෙකුගේ ඔහුගේ පුතුට ගමන් නොකරයි. හරි. ඊට පස්සේ 14 කියන්නේ ප්‍රවේණී මුහුවකදී ඇතිවන ජනකයන් අතර රූපානුදාශ ප්‍රවේදන වැඩි වීම සඳහා හේතු විය නොහැකි. කුමන සංසිද්ධියද? ස්වාධීන වියුක්ත වීම. ස්වාධීන වියුක්ත වීමේදී කොහොමද ලක්ෂණ වැඩි වෙන්නේ? එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රතිබද්ධයේදී උනේ මොකද්ද? ප්‍රතිබද්ධ වුණාමදී උනේ ස්වාධීන වියුක්ත වෙන තරම් ලක්ෂණ ඇතිුනේ නැති එකනේ. ගොඩක් වෙලාවට අවතරණයක් කියන්නේ නැත්නම් ජනක දර්ශය විතරයි ඇති වෙන්නේ. අය කියන්නේ ඒක හේතු වෙනවා. ඒක හිම කියලා ලැන්ග්වේජ් එකට අවතරණ. ප්‍රතිබද්ධ එකක් අවතරණ වුණාම ආයෙත් ඒකේ ප්‍රවේණ දර්ශය වැඩි වෙනවා. අවතරණ වෙනවා ලක්ෂණ ගන්න වැඩි වෙනවා.
අසම්පූර්ණ ප්‍රමුඛතාව. අසම්පූර්ණ ප්‍රමුඛතාවයෙන් වගේ පළවෙනියට ගත්ත ජනක දාර්ශයට වෙනම මේ දෙක අතර අතරමැද දර්ශයක් කියන්නේ ඒ කියන්නේ ලක්ෂණ අලුත් ලක්ෂණ පිළිදෙනවා. ඒ කියන්නේ රූපානුදර්ශ ප්‍රවේදය වැඩි වෙනවා. විකෘති ආවිකෘති වල දෙන්නේ හොඳ ඕ නරක වෙන්න පුළුවන්. කොහොමයි රූපානුදර්ශ ප්‍රවේදන වැඩි වෙන්නේ. ඒක ප්‍රතිබද්ධ තම උත්තරේ දෙන්නේ ප්‍රතිබද්ධ වුණාම මේ පෙන්눔 කරන්න තියෙන රූපානුදර්ශ ගන්න අඩු වෙනවා. හරිනේ. ඊට පස්සේ 15 ප්‍රකාශ අතරින් වැරදිවා. ද්විගුණ ජීවිකයේ දෛනික සෛලයක නිශ්චිත සර්ව සම වර්ණ දෙක කට්ටල දෙකක් ඇත. ආයෙ කොහොම කියලා යන්නේ ඒක කියලා දෙවෙනි ප්‍රකාශයට යන්නේ. ඒක කියලා කියන්නේ වර්ණ දෙක කට්ටල නම් දෙකක් තියෙනවා. දෛනික සෛලයක අම්මගෙන් ආපු වර්ණ දෙක කට්ටලේ තාත්තෙන් ආපු වර්ණ දෙක කට්ටලේ දෙකක් තියෙනවා. හැබැයි මේ මෙතන මේ සර්ව සම කියන එක ෂුවර් නෑ. යම්කෝ දෙවෙනි එක බලන්න. න්‍යෂ්ටි ඇති වර්ණ දෙක සියල්ලම ඕනම විභාජනයට පෙර ද්විකරණය. හරිනේ අර පළවෙනියන ගත ප්‍රශ්නේ තිබ්බේ ප්‍රාකාරයට එද්දි කොච්චරද කියලා. අන්තර් කලාවේදී ස්වදී ද්විකරණය. ඊට පස්සේ මිනිසාගේ x සහ y වර්ණ දේවල සමහර කොටස් පමණක් සමජාතයි. ඒකයිනේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණීති කියා සමහර කොටස් විතරක් සම්බාධ වෙනවා කියේ. ඊට පස්සේ මිනිසාගේ සමහර ආබාධ අලිංග වර්ණ දේහ 47කට වැඩි සංඛ්‍යාවක් පිළිගැනීම නිසා ඇතිවෙනවා. ඒක සමහර විට දැන් දන්නේ නැතුව ඇති අර අනුග ජීව විද්‍යාවේ විකෘති වල තියෙනවා ඩවුන් සින්ඩ්‍රෝම් කියලා එකක් මේ ප්‍රකාශය හරි. ඊට පස්සේ පහේ කියන ඕනන විභාජනයේදී වර්ණ දෙකවල කොටස් සෝමාරු වීම සිදු වෙන්න පුළුවන් කියලා. හරිනේ අවතර්ණය වෙනවා. ඒ කියන්නේ කොටස් සෝමාරු වෙන්න පුළුවන්. දැන් අපිට ෂුවර් නැතුව තිබ්බ එක. දැන් ආයෙක බලමු. ද්විගුණ ජීවියෙකුගේ දෛහික සෛල දෙහි න්‍යෂ්ටි සර්ව සම වර්ණ දෙක කට්ටල දෙකක් කරනවා. වර්ණ දෙක කට්ටල නම් දෙකක් තියෙනවා. හැබැයි සර්ව සම කියන්න බෑ. ඇයි සර්ව සම කියන්න බෑ? වර්ණ දෙක කට්ටල දෙකක් තියෙනවා. කොහොමත් එයා පිරිමියෙක් කෙනෙක් නම් මේ ලිංග වර්ණ දෙක වෙනස්. පිරිමියෙක් කෙනෙක් නම් ලිංග වර්ණ දෙක කොහොමත් වෙනස්. XY. ඒ නැටත් නිකන් වර්ණ දෙකක් අතට අපි හිතන්න සමජාත වර්ණ දෙක දෙකක් ගන්නවා. right? මේ යාගේ සමජාත වර්ණ දෙක දෙකක් ලිංග වර්ණ දෙක නෙවෙයි. මෙයාගේ උසට අදාළ ලක්ෂණ තියෙන මේ පතේ. මේවා සර්ව සම වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ලක්ෂණ වෙන්නොත් සර්ව සම වෙන්න ඕනේ. T ම තියෙන්නේ. උසට. මිටිනා සිම්පල් T තියෙන්නේ. ඒ ඔක්කොම හැම ලක්ෂණයක්ම සර්ව සමයි කියන්න බෑනේ. ඊටවත් නම් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වගේ ලක්ෂණ දෙක මොනවාද මේ සමජාත වර්ණ දෙක වල ලක්ෂණ මේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සර්ව සමයි කියන්න බෑ. ඒකට උත්තරේ එක වෙන්නේ. හරිය ප්‍රශ්න නැහැ මේ ප්‍රශ්නේ දෙකයි අන්තිමට. ඊට පස්සේ 16 කියන්නේ ඒ රුධිර ගණයේ තියෙන පියෙකුට බී රුධිර ගණයේ තියෙන මවකට ඔරුගයන්ට දරුවෙක් ඉපදුණා. ඒ රුධිර ගණයේ තියෙන පියාටයි බී රුධිර ගණයේ තියෙන මවට ඕ රුධිර ගණයේ තියෙන දරුවෙක් ඉපදුණා. හරි. ඕ රුධිර ගණයේ නම් කොහොමද සිම්පල් ලයි මනේ ඕ කියන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ආයෙනම් මෙයාටත් සිම්පල් ලයි තියෙන්න ඕනේ. මෙයාටත් සිම්පල් ලයි තියෙන්න ඕනේ. මෙයාගේ i දෙක දෙපැත්තෙන් එන නිසා. මෙයාගේ a තියෙන නිසා i a තියෙන්නත් ඕනේ. මෙයාගේ b එන නිසා මෙයාගේ i b තියෙන්නත් ඕනේ. එතකොට මේකම ගන්නේ උත්තරේ ගන්න වෙන්නේ 4. 4 මේ ඔය. මේ සිම්පල් ලයි කියන එක තමයි මේ උත්තර වල දීලා තියෙන කැපිටල් ලයි එකම මේ. මොකොත් උඩින් අකුරක් දාන්න නැතුව. අයිනේ ගත්ත විදිහ තේරුණානේ ඕ ළමයෙක් හැදෙන්න නම් ඕ ළමයාගේ ප්‍රවේණි දර්ශනය ටක් ගාලා පාඩම් කරලා දැම්මොත් සිම්පල් ලයි එතකොට අනිවාර්යෙන් මේ අයි දෙක ඉන්න ඕනේ එකක් අම්මගේ එකක් තාත්තගේ අයි දෙක දෙපැත්තට බෙදුවා එකක් අම්මට එකක් තාත්තට ඊට පස්සේ මෙයාගේ පී ආය වුණාට මේ ඒ රුධිර ගන්නේ ඒ නිසා එයාට හැබැයි මේ අයි එක්ක තියෙන්න ඕනේ මව බී රුධිර ගන්නේ නිසා අයි බී එක්ක තියෙන්න හරි හරි අන්තිම ප්‍රශ්න මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ
නෑනේ. අන්තිම ප්‍රශ්න මිනිසාගේ ඇස්වල වර්ණය මෙන්ඩලීය ලක්ෂණයක දුඹුරු ඇස් නිල් ඇස් වලට ප්‍රමුඛයි. හරි. දුඹුරු ඇස් නිල් ඇස් වලට ප්‍රමුඛයි. දුඹුරු ඇස් නිල් ඇස් වලට ප්‍රමුඛ වෙන්නේ නිල් ඇස් සහිත පියෙකු ඇති දුඹුරු ඇස් තියෙන කාන්තාව. මොකක්ද? නිල් ඇස් සහිත පියෙකු තියෙන දුඹුරු ඇස් තියෙන කාන්තාව. දුඹුරු ඇස් තියෙන කාන්තාවල්ලු. එයාගේ මේක දන්නේ නැහැ. හැබැයි එයාගේ පියා නිල් ඇස්ලු. එයාගේ පියා නිල් ඇස්ලු මව ගැන මොකුත් කියලා නැහැ. හැබැයි මෙයාට තියෙන දුඹුරු. එතකොට මෙයාගෙන් අනිවාර්යෙන් පියාගේ සිම්පල් බීයක් එන්න ඕනේ දුර. මේක අම්මගෙන් ආපුවක් වෙන්න ඇති. හරි. ආයතන පියා නිල්ලස් කියන්නේ ඕක තමයි ගන්නේ. ඊට පස්සේ නිල්ලස් කියන පුරුෂයෙක් සමගම විවාහ වුණා. නිල්ලස් කියන පුරුෂයෙක් එක්ක විවාහ වුණා. නිල්ලස් කියනවා කිව්ව ගමන් ඒක නිලයි ආදායයි. ඔහුගේ ප්‍රථම දරුවා නිල්ලස් වීමට තියෙන සම්භාවිතය. ප්‍රථම දරුවා නිල්ලස් වීමට තියෙන සම්භාවිතය. මේකේ ඥාන දෙකක් හදන්න. මේකේ ප්‍රථම දරුවා නෙවෙයි පස්වෙනි දරුවා හයවෙනි දරුවා කිව්වත් එකම එක තමයි. මොකද මේ දරුවෝ හදන එක මේ එකට මේ සම්බන්ධයක් නැහැ. ස්වාධීනයි. කියන්නේ පළවෙනි දරුවාගේ තියෙන ලක්ෂණ දෙවෙනි දරුවාට බලපාන්නේ නැහැ. මොකද එකවර සිද්ධ වෙනවනේ. එතන නිකම් පළවෙනි දරුවා කියලා තිබ්බට මේක ඕන දරුවෙක්ට මේ යාගේ කීවෙනි දරුවා වුණත් මේ සම්භාවිතාවයන්ම තමයි. එතකොට මේක මේකත් එක්ක වුණොත් කැපිටල් B සිම්පල් B දුඹුරු පාට. මේකයි කියොත් සිම්පල් B නිල් පාට. එහෙනම් නිල්ලස් කියන කෙනෙක් ලැබෙන්න පුළුවන් සම්භාවිතාවය 50%. මේක මේ මම කියන්නේ ප්‍රථම දරුවා කියන එක ඕනේ නැහැ. ඒක නිකන් අර වලක් දන්න වගේ දීලා තියෙනවා. ඒක යාගේ පස්වෙනි දරුවා වුණත් හයවෙනි දරුවා වුණත් කීවෙනි දරුවට වුණත් මේ දරුවන් හම්බ වෙන එක. ඒ කියන්නේ පළවෙනි දරුවට නිල්ලස් තිබ්බා කියලා දෙවෙනි දරුවා හම්බෙද්දී ඒක බලපන්නේ නැහැ. එතකොට අලුතෙන්ම ආයේ මේ ජන්මාංග ටික නෙවෙයි. ඒ නිසා එයාගේ මොන දරුවෙක් හැදෙද්දී උනත් දුඹුරු ඇස්සෙන්න 150යි සම්භාවිතයි නිල් ඇස්සෙන්න 150යි සම්භාවිතයි. හරිනේ. ආයේ මේ ඔය ද්වංග මුහු මෙහෙම කියනවා මේ out of syllabus එකෙන් බලන්න එපා කියලා මේ out of syllabus කියන්නේ මෙහෙමයි. සමහරු කියන කතාව ඇත්ත syllabus එක ඇතුලෙන් ගන්න පුළුවන් උත්තර. syllabus එක ඇතුලෙන් ගන්න පුළුවන් වුණාට උත්තර ඔයාට පොඩ්ඩක් out of syllabus දන්නේ නැත්නම් වරදින්න තියෙන හැකියාව වැඩි. නිකන් හිතන්න නිල් ප්‍රකාශي වෙන්න නිකන් හරිද මේ ප්‍රශ්න ටික කතා කරලා මේ ප්‍රශ්න නැහැ නේ මොකද? නිකන් හිතන්න තියනවා මෙන්ඩලීය ද්වංග මුහුමක. මෙන්ඩලීය ද්වංග මුහුමක හරි වැරදි දාන්න තියෙන එක වර්ණයක් තියෙනවා මෙන්ඩලීය ද්වංග මුහුමක. මේ අමතර කතාවක් කියන්නේ. මෙන්ඩලීය ද්වංග මුහුමක ප්‍රවේණිදාශාන්තර අනුපාතය 9ට ඉක්මනට ගනිමු. මෙන්ඩලීය ද්වංග මුහුමක ප්‍රවේණිදාශාන්තර අනුපාතය 9ට 3ට 1යි කියලා තියෙනවා ප්‍රකාශයක්. හරිද? මේක out of syllabus නෙවෙයි. මේ ප්‍රකාශය වැරදි. ප්‍රවේණිදාශාන්තර අනුපාතය 9ට 3 කියන්නේ රූපානුදාශාන්තර අනුපාතය. මේ ප්‍රකාශය වැරදි. out of syllabus නෙවෙයි. හරි. මොකදයි මෙන්ඩලීය ද්වංග මුහුම කියලා දීලා තියෙනවා. 9ට 3ට 1 ඉන්නේ රූපානුදාශ අනුපාතය කියලා දීලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රවේණිදාශ නැහැ මේ සිලබස් එකේ. මම අර විදිය ප්‍රවේණිදාශ නැහැ. එතකොට ඔයා පාඩම් කරලා තියෙන්නේ 9ට 3ට 1 විතරයි න රූපානු මේ ද්වංග මුහුමේ. එතකොට මේ ප්‍රශ්නේ කියන වැරදින්න තියෙන සම්භාවිතාවය ගැන ඔයා බලාගෙන යනවා මෙන්ඩලීය ද්වංග මුහුම. හරි. 9ට 3ට එකක් කියන්නේ ආව මෙන්ඩලීය ද්වංග මුහුමේදී අපිට ගන්න 9ට 3ට එකයි කියලා ගොඩක් වෙලාවට මේක හරියට ගහන්න තියෙන chance එක වැඩි. මොකද ඔයාලා තර්ක කරන්නේ මෙතන ඔයාලා ප්‍රවේණිදාශ අනුපාතය දන්නේ නැහැ. ප්‍රවේණිදාශ 9ක් කරනවා. අර 1ට 4ට එනවා. ඒකත් දන්නවා නම් ඔයා මෙතනදි හිර වෙනවා. මෙතනදි බලනවා මෙන්ඩලීය ද්වංග මුහුමේදී අපිට අනුපාත දෙකක් කියලා දීලා
එතකොට ඒ රූපානුදර්ශන ප්‍රවේණ දර්ශන කිය මෙතනදි කල්පනා කරනවා. මේක out of syllabus නෙවෙයි. හරිනේ? කිසිම දෙයක් out of syllabus නෙවෙයි. මෙන්ඩලිය දංගුම කියලා තියෙනවා ප්‍රවේණ දර්ශන කියනවා දෙන්න ගන්නවා. කවයට තුනට කියන්නේ රූපානුදර්ශන. එතකොට කිසි උත්තරේ ගන්න පුළුවන් සිලබස් එක කටපාඩම් කරපෙන්නට ගන්න පුළුවන් ටක් ගාලා උත්තර. නැතත් ගන්න පුළුවන්. මම කියන්නේ වරදින්න තියෙන සම්භාවිතය වැඩි ඔයා ප්‍රවේණ දර්ශන අනුපාතයක් එක දන්නේ නැත්තම්. හරිනේ ඒ නිසා ඔය සමහර ඒ වගේ චුට්ටක් එළියට ගිහිල්ලා දැනගත්තට කමන්නේ වරදින්න තියෙන chance අඩු වෙන්න පුළුවන්. කොහොමත් පේපරේ එන ඕන එකකට උත්තර ගන්න පුළුවන් සිලබස් එක ඇතුළේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔය මැඩම් නෝනා කියනවා සිලබස් එකේ විතර ගන්න සිලබස් එකේ උත්තර ගන්න කියලා ඔව් ඇත්ත. සිලබස් එක ඇතුළෙන් උත්තර ගන්න පුළුවන්. හැබැයි තව ටිකක් වටපිට දැනගෙන ඉන්නවා නම් ඔයාලට වරදින්න තියෙන chance අඩු වෙනවා. හරිනේ ඒකත් එක්ක පොඩ්ඩක් ඒ නිසා ඔය ප්‍රවේණීය විශේෂයෙන් පොඩ්ඩක් එළියට දැනගෙන හිටියට කමක් නැහැ. හරිනේ අපි වැඩි මෙයා ගමු.